තර මේ පාඩම 10 වසරේ මොකද්ද? පරිගණකයක් තුළ දත්ත නිරූපණය කියන පාඩමේ අවසාන කොටස කේතන පද්ධති කියන පාඩම. මෙතනදී අපි මුලින්ම බලන්න ඕන මේ පාඩම මොකටද IT වලට දැන් ඔයගොල්ලෝ නම්බර් සිස්ටම් පාඩම කලින් ඉගෙන ගත්තනේ. ඒතර නම්බර් සිස්ටම් පාඩමේදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන්නේ නැති මොකටද අපි IT ත් එක්ක ගණන් ඉගෙන ගන්න. ඒතර IT ත් එක්ක ගණන් ඉගෙන ගන්න ප්‍රධාන හේතුව තමයි පරිගණකයක් තුළ සියලු දත්ත නිරූපණය කරන්නේ ඔයගොල්ලෝ දන්නෝ. ඒක අකුරු වෙන්න පුළුවන්, ඉලක්කම් වෙන්න පුළුවන්, සංකේතයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්. වෙනත් ඕනම ආකාරයක දත්තයක් පරිගණකය තුළ ගබඩා කරන්නේ මොකක් විදියටද? සංඛ්‍යා ක්‍රමයක් භාවිතා කරා. ගොඩක් වෙලාවට මේකට භාවිතා කරන්නේ ද්විමීය සංඛ්‍යා කියන ක්‍රමය. කියන්නේ 1 සහ බිංදුව තමයි පාවිච්චි කරන්නේ. ඒතර ද්විමීය සංඛ්‍යා කියන්නේ සංඛ්‍යා පද්ධති ක්‍රමයක් නිසා තමයි අපිට අර මේ පාඩමේ මුල් කොටසදී අපි සංඛ්‍යා පද්ධති කියන පිළිබඳ හැදෑරීමක් කරන්න ඉගෙන ගත්තේ ඒක නිසා. හරි. දැන් ඒතර අපිට යන්න තියෙන්නේ ওই පාඩමේ අවසාන කොටස අර සංඛ්‍යා පද්ධති භාවිතා කරලා කොහොමද කේතන පද්ධතියක් නිර්මාණය කරගන්නේ කියලා. ලෝකෙදී මුලින්ම දැනගන්න ඕන ඔයගොල්ලෝ. කේතන පද්ධතියක් කියන්නේ මොකක්ද? කෝඩින් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? කෝඩින් සිස්ටම් එකක් කියලා කියන්නේ ඕකේ තියෙන විදිහට a combination made of bit patterns. ඒ කියන්නේ බිටු තියෙනනේ බිටු කියලා කියන්නේ එකේ හෝ බිංදු වේවා. ඒතර බිට් එක හෝ බිංදු වේවා විවිධ රටාවන්ගෙන් එකතු වෙලා පරිගණකයක් තුළ දත්ත නිරූපණය කරන්න. ඒ කියන්නේ අකුරු වෙන්න පුළුවන්, ඉලක්කම් වෙන්න පුළුවන්, සංකේත වෙන්න පුළුවන්, රූප වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්, ඔඩියෝ වෙන්න පුළුවන්. ඒතර ඔන්න ඔය කියන ආකාරයේ ඕනම දත්තයක් පරිගණකය තුළ නිරූපණය කරන්න භාවිතා කරන විවිධ සංයෝජනයන්ගෙන් සැකසුණු බිටු රටාවල්. බිට් පැටර්න් කියලා කියන්නේ බිටු රටාවකට අපි කියන මොකක් කියලාද? කේතන පද්ධතියක් කියලා කියනවා. ඒතර බිටු රටාවක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හිතන පරිගණකය තුළ මම දත්තය නිරූපණය කරන්න භාවිතා කරොත් එක සහ බිංදුව පාවිච්චි කරොත් දැන් මම පාවිච්චි කරන මේක බිට් දෙක එක සහ බිංදුව 1යි බිංදුවයි පාවිච්චි කරනවා. ඒතර මට මේක විවිධ රටාවන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේක එක රටාවක්. මේකේ මට කියන තව හදාගන්න මම රටා කීපයක්. මේකම වෙනස් කරලා තව හදාගන්න පුළුවන් විදිය මොකක්ද? අපිට ඕන මේක බිංදුවයි බිංදුව කියලා රටාවක් විතර පාවිච්චි කරන්නත් පුළුවන්. එක එක රටාවක්. කියන්නේ බිට් දෙකක් ගෙනන් තියෙන එකයි බිංදුව කියලා ගන්න පුළුවන්. බිංදුවයි බිංදුවයි කියලා ගන්න පුළුවන්. තව මොකද ගන්න පුළුවන්? අපිට අවශ්‍ය නම් 1යි 1යි කියලා පැටර්න් එකක් හදාගන්නත් පුළුවන්. 1යි 1යි කියලා පැටර්න් එකක් හදාගන්නත් පුළුවන්. තව නැද්ද ක්‍රමයක් මේකට? අපිට ඕන නම් බිංදුව 1 කියලා දාගන්නත් පුළුවන්. ඒතර මම පරිගණකය තුළ දත්තයක් නිරූපණය කරනකොට බිටු රටාවක් භාවිතා කරනගෙන ඔන්න ඔය එකක්. කියන මට බිට් දෙකක් පාවිච්චි කරනවා නම් මට ඒක ඇතුලේ මොනවද කරන්නවද? එකිනෙකට වෙනස් බිටු සංයෝජන කීයක් හඳුනා ගන්න බඳ 4ක් හඳුනා ගන්න පුළුවන්. ඔන්න වගේ පරිගණකයක් තුළ දත්තයක් නිරූපණය කරන්න භාවිතා කරන විවිධ ආකාරයේ බිටු සංයෝජන වලට අපි කියනවා කියලාද? බිටු සංයෝජන වලට අපි කියනවා කේතන පද්ධතියක් කියලා. ලියාගමු මාතෘකාව ඉක්මනට ලියාගන්න. මේකට නෝට් එකට වෙලාව ගන්න එපා. ඔයගොල්ලෝ නෝට් එක දැන්ට ලියලා තියෙන නිසා කේතන පද්ධතිය නැත්නම් කෝඩින් සිස්ටම් කියලා ලියාගන්න. මාතෘකාව කෝඩින් සිස්ටම් නැත්නම් කේතන පද්ධති. කේතන පද්ධති. කෝඩින් සිස්ටම්. අපි ඒක නිර්වචන ලියාගමු. පරිගණකයක් තුළ අංක පරිගණකයක් තුළ අංක අකුරු සංකේත රූප ශ්‍රව්‍ය හා දෘශ්‍ය වැනි වේගය වැඩි නම් කියන්න ලියාගන්න. ශ්‍රව්‍ය හා දෘශ්‍ය වැනි ඕනෑම ආකාරයක දත්තයක් නිරූපණය කිරීමට යොදා ගනු ලබන විවිධ බිටු සංයෝජන
බිටු සංයෝජන වේ. එහෙම කෙටෙලා යනවා විවිධ බිටු සංයෝජන වේ. පරිගණකයක් තුළ අංක, අකුරු, සංකේත, රූප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය වැනි ඕනෑම තොරතුරක් නිරූපණය කිරීමට යොදා ගනු ලබන විවිධ බිටු සංයෝජන. ඉන්න පුළුවන් විවිධ රටාවන් තියෙන විවිධ බිටු සංයෝජන වලට අපි කියනවා කියලාද කේතන පද්ධතියක් කියලා කියනවා. ඔය කියන කොටස නිසා තමයි අපිට ICT එක්ක නම්බර් සිස්ටම් කියන කොටසක් සම්බන්ධ වෙන්න හේතුව. ඒ කියන්නේ පරිගණකයට අපි හිතුවට අපි ටයිප් කරන අකුර තේරෙනවා කියලා ඒ අකුර යට ඒ අකුර කියලා තේරෙන්නේ නැහැ. B අකුර යට B අකුර කියලා තේරෙන්නේ නැහැ. අපි රූපයක් පරිගණකය තුළ ගබඩා කරලා ඇත්තටම ගබඩා වෙන්නේ රූපයක් නෙවෙයි. අපි පරිගණකය තුළ වීඩියෝ එකක් ප්ලේ කරලා ඇත්තට මේක ඇතුළේ ප්ලේ වෙන්නේ වීඩියෝ එකක් නෙවෙයි. හැම වෙලාවෙම යන්නේම නැහැ විවිධාකාරයේ බිටු රටාවක්. අපිට ඔක හිතුවාම ගොඩක් සංකීර්ණ නෑ. නමුත් පරිගණකය ඇතුළේ සම්පූර්ණ ක්‍රියාවලිය මතක තියාගන්න වෙන්නේ 1 සහ බිංදුව. කියව බිංදුව යනවා කියන එකත් එතන අදහස් කරන්න එපා. යන්නේ මොනවද? විදුලිය ඇත සහ විදුලිය නැත කියන සංඥා දෙක විතරයි. එක්ක විදුලිය ඇත කියන සංඥාව යනවා නැත්නම් විදුලිය නැත කියන සංඥාව තමයි පරිගණකය ඇතුළේ හැම වෙලාවෙම ක්‍රියාවලියක් විදිහට වෙන්නේ. ඒතර නිර්වචන ලියා ගන්න නැති. ඒතර ඔයගොල්ලෝ දන්න දැන් කේතන පදජය කියන්නේ මොකක්ද කියලා. පරිගණකය තුළ ඕනෑම දත්තයක් නිරූපණය කිරීමට යොදා ගන්නා විවිධ ස්වරූපයේ බිටු සංයෝජන. බිට් පැටර්න් කියලා කියන්නේ බිටු සංයෝජන වලට අපි කියනවා මොකක් කියලාද? කේතන පද්ධතියක් කියලා කියනවා. ඔයගොල්ලන්ට මේ සිලබස් එක ඇතුලේ 10 11 සිලබස් එක ඇතුලේ ඉගෙන ගන්න තියෙනවා බිටු සංයෝජන නැත්නම් බිටු කෝඩින් සිස්ටම් කීයද? 4ක් ඉගෙන ගන්න තියෙනවා. 10 11 සිලබස් එකේදී නෙමෙයි. ඔයගොල්ලෝ A level IT කරත් කවදා හරි දවසක විශ්වවිද්‍යාලය මට්ටමේ ගිහිල්ලා IT කරත් software engineer කෙනෙකුට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන coding system 4යි. ඊට වඩා දෙයක් ඉගෙන ගන්න නැහැ. ඒක නිසා මේක හරියට ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට හැමදාටම මේක වැදගත් වෙයි. හරිනේ? ඒතර අපි බලමු මොනවද මේ coding system කියලා. ලියා ගන්න coding system පළවෙනි එක binary coded decimal. කෙටියෙන් අපි ඔකට BCD කියලා කියනවා. ලියන එකට උදාහරණ කියලා පළවෙනි එක example 1 binary coded decimal BCD. පළවෙනි එක එන්න ඕන binary coded decimal BCD. BCD BCD binary coded decimal. ඕකේ දිග වචනේ පවණක් වෙලාවට පේවර එක අහන වෙලාවල් තියෙන එක නිසා වත් මතක තියාගන්න. දෙවෙනි එක්සැම්පල් එක තමයි American Standard Code for Information Interchange. මේ 4 කියන එක සිම්පල් වෙන් ලියා ගන්න. 4 සිම්පල් ලියන්න. American Standard Code for අකුරක් ගන්නෙ නෑ. Information Interchange. ඕකෙන් තමයි මේ ASCII කියන නම හැදිලා තියෙන්නේ. සාමාන්‍ය අපි මේ තිග නම නෙමෙයි කියන ASCII code කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හැදෙන්නේ ඔන්න ඔහොම. American Standard Code for Information Interchange. ඊළඟට අපි ගන්නවා මේක extended binary coded decimal interchange code. මෙතන පොඩ්ඩක් අතන highlight වෙන්න ඕනේ නැත. හරිනේ. extended binary coded decimal interchange code. ඔක කියවන්නේ ABCD කියලා. ඒක කියවන විදිහට ඕන ලියලා තියන කියවනකොට කියවන්නේ මේක ABCD. extended binary coded decimal interchange code. මේක ඔයගොල්ලන්ගේ නෝට් එකේ ලියාගෙන ඇත්තේ. මම මේක කරන්නේ වැරදිලා හරි නෝට් එක අඩු ළමයි කියනවා නම් ඒ ළමයින්ටත් ලියාගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ටත් නැවත පාතාවක් මේක නැවත කියනකොට මතක තියෙන ප්‍රමාණය වැඩි වෙයි. ඒක නිසා කිව්වේ නැත්තම් මේක දන්න ළමයි ඇති. රිවිෂන් එකක් කියලා කියන්නේ එහෙම තමයි. ඔයගොල්ලෝ දන්න දේවල් තමයි තියෙන්නේ. නමුත් නැවත මතක් කරගන්න chance එකක් ඔයගොල්ලොන්ට ලැබෙනවා. ඒක තමයි මේකේ තියෙන වාසිය. extended binary coded decimal interchange code BCD තියෙනවා. ASCII තියෙනවා. මේක කියවෙන විදිහත් ඕනනම් ලියාගන්න. කියවන්නේ ABCD කියලා. මේක කියවන්නේ ABCD. ABCD. මේක කියන්නේ අපි කොහොමද? ASCII කියලා තමයි සාමාන්‍ය මේක අපි කියන්නේ. ASCII code එක කියලා අහලා තියෙනවා. ඔයගොල්ලෝ ASCII කියලා කියන්නේ. ඊගාවට අන්තිම එක Unicode. ඒකත් ලියලා තියාගන්න Unicode. ඔන්න ඒකේ දිග වචන ලියාගන්න. ඒක දිග වචනේ
යුනිවර්සල් කෝඩ් කියන එක තමයි අපි ඔය යුනිකෝඩ් කියලා අරගෙන තියෙන්නේ. යුනිවර්සල් කෝඩ්. යුනිවර්සල් කෝඩ්. ඔයාලා මේක හදන එකතු කිරීමෙන් අඩු කිරීම පස්සේ මේකද කියලා මේක තමයි මාතෘකාව මම මුලින්ම දුන්නේ. මුලින්ම කර මේක නිර්වචන ලියාගත්තා. ඊට පස්සේ මේ නම් ටික ලියාගෙන ගියා. හරියට වෙලාව දැන් ඔය ඇති. පුළුවන් තරම් වේගයෙන් ඔයගොල්ලෝ වැඩ කරන්න. නැත්නම් මේකට වෙලාව මදි වෙයි. ඒකට අපි මේ කෝඩින් සිස්ටම් එක එක කතා කරගෙන යන තමයි අපිට තියෙන්නේ. කෝඩින් සිස්ටම් ටික වෙන වෙනම එක එකට කතා කරාම මේ පාඩමේ ඔය ටික ඒවරයි. අපි බලමු කොහොමද මේ කෝඩින් සිස්ටම් වල තියෙන වෙනස්කම් මොනවද? මේ වලින් හදන එන ගණන් මොන වගේ ඒවා ඊට කියලා අපි බලමු. ඔතන ලියාගෙන පළවෙනි අනුමාත්‍රිකාව ඔයගොල්ලෝ BCD කියලා ලියාගන්න. BCD. පළවෙනි අනුමාත්‍රිකාව ලියාගන්න. BCD කියලා. BCD. කෙටියෙන් ලියාගත්තා නම් ඇති. BCD කියලා ලියන්න. තව ඔයගොල්ලන්ගේ අදහසක් ඕන සාමාන්‍යයෙන් වයිට් බෝඩ් එක කරන එකද ඔයගොල්ලන්ට වඩා ක්ලියර් මෙහෙම කරන එකද කියලා පොඩි අදහසක් ඒකත් කියලා පටන් ගමු නැත්නම් මට ඒක වෙනස් කරගන්නත් පුළුවන්. වයිට් බෝඩ් එකෙන් කරන එක හොඳයිද මෙහෙම ස්ක්‍රීන් එකෙන් කරන එක හොඳද ඔයගොල්ලන්ට? මේ වගේ පාඩමක් කරනකොට. අදහස් දෙන්න මම පොඩ්ඩක් එකක් කියාගෙන යන්න. වයිට් බෝඩ් කරන එකද හොඳ මෙහෙම කරන එකද? වයිට් බෝඩ් එක කියන්නේ සාමාන්‍ය විදිහට ක්ලාස් එක කරන විදිහට කරන එකද? හැමෝගෙම අදහසක් පොඩ්ඩක් කියලා යන්න බලන්න. ඒකත් මට මේක ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය නම්. දැන් ඔයගොල්ලෝ 11 ළමයින්ට ගොඩක් වෙලාට දෙනවා ඔයගොල්ලෝ වයිට් බෝඩ් විදිහට හුරු වෙලා. ඒක පොඩ්ඩක් ඒ ක්‍රමයට කැමති ළමයි ඉන්නවා. දැන් 10 ළමයි නම මුල ඉඳලා හුරු වෙලා දුන්නේ මේ ක්‍රමයට නිසා ඒ ළමයින්ට සාමාන්‍යයෙන් ගැලපෙන්නේ මේ ක්‍රමය. ඔක තමයි තියෙන ප්‍රශ්නේ දැන්. ඇත්තටම ඔයගොල්ලන්ට මේ ක්‍රමයේ වයිට් බෝඩ් එක කරන එකේ ප්‍රශ්නයක් නැහැ. නේද මේ ක්‍රමය ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක හොඳට පේන්නේ නැතේ කියලා මම හිතනවා. නේ? බලමු. ඇත්තද ඔයගොල්ලෝ ඇත්තටම ඔය මේ දැන් වාසිර කෙන එකක් නෙමෙයි ඔයගොල්ලන්ට මම කියන සාමාන්‍යයෙන් මේ පන්ති ක්‍රමේ ආවත් මම කියන්නේ ඔයගොල්ලන්ට ඔන්ලයින් ක්ලාස් එක හොඳ ළමයි ඇති. ගොඩක් ළමයින්ට ඔන්ලයින් සාමාන්‍ය පන්ති වලට වඩා ඔන්ලයින් ක්ලාස් එක ඇත්තටම හොඳයි. හේතුව ඔයගොල්ලන්ට වෙලාව විතරුයි. අම්මලා තාත්තලාගේ වෙලාවත් විතරුයි. ඔයගොල්ලන්ට අර වෙලා තියෙන සමාජයේ අර එක ඉන්න වෙලාව අඩු වෙන එක විතරයි. යාළුවෝ අඩු වෙන එක විතරයි. නැත්නම් ඉගෙන ගන්නව නම් හොඳම ක්‍රමය තමයි ඔන්ලයින් ක්ලාස් තරහා ඉගෙන ගන්න. හේතුව හැම වෙලාවෙම ඉගෙන ගන්න ඒක මම ෆෝන් එකකින් කරනවා නම් නෙමෙයි මම මේ කියන්නේ ලැප් එකක් ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් හොල් ටීවී ස්ක්‍රීන් එකකින් කරන්න පුළුවන් නම් හොඳම ක්‍රමය තමයි ඉගෙන ගන්න ඔන්ලයින් ක්ලාස් වලින් ඉගෙන ගන්න. පොඩි ළමයින්ට නෙමෙයි ඔයගොල්ලෝගේ මට්ටමේදී හොඳයි. පොඩි ළමයින්ට මේක හරියන්නේ නැහැ. ඔයගොල්ලෝගේ මට්ටමේදී මේක හොඳයි. පළවෙනි එක දෙන්නේ BCD. මේ BCD කියලා මම කියන්නේ කෝඩින් සිස්ටම් එක කියලා කියන්නේ බිට් පැටර්න් එකක් කියලා. මේ කෝඩින් සිස්ටම් හතරක් ඔයගොල්ලන්ට කතා කරා. ඔය කෝඩින් සිස්ටම් හතරේ තියෙන එකම වෙනස මොකද්ද? එකම වෙනස තමයි භාවිතා කරන බිට් ගාන විතරයි වෙනස් වෙන්නේ. හැම එකේම තියෙන බිට් පැටර්න් එකක් තමයි තියෙන්නේ. බිට් සංයෝජනයක් තමයි තියෙන්නේ. දැන් දන්න කෙනෙක් කියන්නේ මේ BCD කියන කෝඩින් සිස්ටම් එකේ එක සංඛ්‍යාවක් නිරූපණය කරන්න බිට් කීයක් යයි කියලා ඔයගොල්ලෝ හිතනවද? ඊට කලින් අපි කතා කරමුකෝ. මොන ලෝකේ භාවිතා කරන කෝඩින් සිස්ටම් එකක් තියෙන එක සංකේතයක් සඳහා භාවිතා කරන බිට් එකයි. එක සංකේතයකට භාවිතා කරන බිට් එකයි. මොකක් හරි ඉලක්කමක් හෝ සංකේතය නිරූපණය කරන එයාට තියෙන බිට් එක නම් මට කියන සංකේත කීයක් නිරූපණය කරන්න පුළුවන්ද ඒකේ? නිරූපණය කරන්න පුළුවන් බිට් ගාන එක නම් එයාට යන පුළුවන් සංකේත ගාන කීයද? සංකේත ගාන තියෙන්නේ දැන් බිට් එකයිනේ. ඒත් බිඳුවෙන් අපි නිරූපණය කරා කියලා හිතනකො ඒ අකුර. බිඳුවෙන් මම ඒ අකුර නිරූපණය කරා. එක භාවිතා කරලා නිරූපණය කරන්න පුළුවන් මොකද්ද? එකෙන් නිරූපණය කරා කියලා හිතනකො B අකුර. කේතන පද්ධතියක් තියෙනවා. ඒක භාවිතා කරන බිට් පැටර්න් එකේ භාවිතන එක බිට් එකයි පාවිච්චි කරන්නේ. බිට් එකක් පාවිච්චි කරොත් බිඳුවෙන් අපි A අකුර නිරූපණය කරොත් එහෙම එකෙන් නිරූපණය කරන්නේ B අකුරයිනේ. ඒතර උපරිම නිරෝධ සංකේත කීයද නිරූපණය වෙන්නේ? සංකේත දෙකයි මීට එහා නිරූපණය කරන්න බෑ කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න වෙනවා. දැන් ඊළඟට අපි පොඩ්ඩක් ඔක සංවාදනය කරලා එක සංකේතයකට බිට් දෙකක් පාවිච්චි කරනවා. බිට් දෙකක් කියලා කියන්නේ එකේව හෝ බිඳුවේව දෙකක්.
මට කියන්නේ ඒකේ කොහොමද සංකේත නිරූපණය කරගන්න පුළුවන් එතකොට මට එක පැටර්න් එකක් ගන්න පුළුවන් 0යි 0 කියලා පැටර්න් එකක් ගන්න පුළුවන් ඊළඟට 0යි 1 කියලා පැටර්න් එකක් ගන්න පුළුවන් මේකට වඩා මේ පැටර්න් එක වෙනස් නේ සංයෝජනය වෙනස් කම්බිනේෂන් එක වෙනස් ඊළඟ කම්බිනේෂන් එක මොකද ගන්න පුළුවන් 1යි 0 කියලා කම්බිනේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒක මේ තුනටම වඩා මේක වෙනස් තව එකක් තියෙනවා මොකද්ද 1යි 1 කියන සංයෝජනය පාවිච්චි කරන්න පුළුවන් එතන මේකේ A අකුර මේකට ගත්තොත් B අකුර මෙයාට යනවා C අකුර මෙයාට යනවා D අකුර මෙයාට යනවා එතන මේ වගේ කෝඩින් සිස්ටම් එකක් පාවිච්චි කරොත් උපරිම අකුරු කීයක් නිරූපණය කරන්න පුළුවන්ද උපරිම යන්න පුළුවන් අකුරු 4යි ඉහාට යන්න බෑ ඔක තව පොඩ්ඩක් වැඩි කරන්න එනේ බිට් 3ක් කරනවා මොකද වෙන්නේ ඔක සංයෝජනේ පොඩ්ඩක් වැඩි කරලා බිට් 3ක් දක්වා වැඩි කරනවා දැන් බිට් 3ක් කරොත් එimhe සංයෝජන කීයක් හදාගන්න පුළුවන්ද දැන් බිට් 1 නම් සංයෝජන දෙකක් ආවා බිට් 2ක් නම් සංයෝජන 4ක් ආවා බිට් 3ක් නම් සංයෝජන කීයක් ඒවිද ඔක තමයි ඔයගොල්ලන්ට පාඩම සංවර්ධනය කරන්න දෙන ලේසිම ක්‍රමය කීයක් ඒ කියලා හිතනවද ඔයගොල්ලෝ කියන්න බලන්න ඔයගොල්ලෝ අදහස් ටක් ගාලා 8ක් කියලා කියනවා 8ක් කියලා කියන ළමයි ඉන්නවා 9ක් කියපු ළමයිකුත් තියෙනවා බලමු අපි හදාගමු මේ 0.0.0 එක සංයෝජනයක් ඊළඟට අපිට පුළුවන් මොකද්ද 0.0 එක මේක එන රටාවකුත් මම කියන්නම් ඕන ඒක ලේසි අතර ගන්න දැන් මේක අපි එක ස්ථානයක දැන් දෙකේ බිඳුව කියලානේ ගන්න දෙකේ බිඳුව මේක දෙකක් ආවත් එimhe දෙකේ බිඳුවයි දෙකේ එකයි කියලා ගන්න. ඒතර දෙකේ බිඳුවනේ බලය කියන්නේ ඔයගොල්ලෝ දන්න එකයි. දෙකේ එක් වෙනි බලය කියන්නේ දෙකයි කියලා තමයි ගන්න. ඒතර මේකේ හෙඩින් එකේ ඔන්නෝම අපිට දාගන්න පුළුවන්. හරිද? දැන් දෙකේ බිඳුවනේ බලය කියන්නේ එකයිනේ එක් වරක් බිඳුව බිඳුව එක් වරක් එක එකයි බිඳුව එකයි තමයි මෙතන ආවේ. දැන් මේකේ බලන්නකෝ. දෙකේ බිඳුවනේ බලය කියන්නේ එකයි. ගිය හතේ ඔක කතා කරානේ. මේකට කියන්නේ weighting factor එක ගුණන සාධකය කියලා කියන්නේ. ඒතර මේකේ ගුණන සාධකය දෙකේ බිඳුවයි මේකේ ගුණන සාධකය දෙකේ එකයි. දෙකේ බිඳුවනේ බලය එකයි දෙකේ එක් වෙනි බලය දෙකයි. ඒතර මේකේ වටිනාකම කීයද? එක් වරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි මේකේ වටිනාකම බිඳුවයි. මේක වෙන පාට පැන කියලා ලියන්න. ඒතර මේකේ වටිනාකම බිඳුවයි. මේක බලන්නකො එක් වරක් එක එකයි දෙවරක් බිඳුව බිඳුවයි බිඳුව එකයි එකතු කරාම මෙතන වටිනාකම කීයද? එකයි. මෙතන බලමුකෝ. එක් වරක් බිඳුව බිඳුවයි දෙවරක් එක එකයි දෙකයි බිඳුව එකතු කරාම උත්තරය කීයද? දෙකයි. මේක දෙවරක් එක දෙකයි එක් වරක් එක එකයි දෙකයි එකයි එකතු කරාම උත්තරය කීයද? 3යි. ඒතර මේක රටාවක් එනවා කියලා තේරෙන්නේ ඔයගොල්ලන්ට කොහොමද? බිඳුව 1 2 3 කියලා ආවා. දැන් මේකෙත් අපේ රටාවම හදාගන්න පුළුවන්. මුලින්ම හදාගන්න කීයද? දෙකේ බිඳුව මේක. මෙතන දෙකේ 1. මෙතන දෙකේ 2. දෙකේ බිඳුවනේ බලය කියන්නේ 1යි. දෙකේ එක් වෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. හෙඩින් එක අපි ඔන්නෝම දාගන්න. හරිද? දැන් පළවෙනියට අපි මුලින් හදාගන්නේ බිඳුව. නම් මම බිඳුව හැදුවා. 3ටම බිඳුව දානවා. ඊළඟට හදාගන්න එකනේ. එක හදාගන්න මොකද කරන්නේ? එකේ තීරුවට එකක් දාන ඉතුරු ඒවා බිඳුව දානවා. ඊළඟට දෙක හදාගන්න විදිය කොහොමද එන්නේ? දෙක හදාගන්න අපි කරන්නේ මොකද්ද? මේ තීරුව එකේ තීරුව. මේ තියෙන දෙකේ තීරුව. මේ තියෙන හතරේ තීරුවනේ. අපිට දෙක හදාගන්න මොකද කරන්නේ? දෙකේ තීරුවට එකක් දාලා ඉතුරු ඒවා බිඳුව කරනවා. ඊට තුන හදාගන්න. තුන හදාගන්නේ කොහොමද? දෙකේ තීරුවට එකක් දානවා එකේ තීරුවට එකක් දානවා. එතන දෙකයි එක එකතු කරාම 3යි මේකට බිඳුවක් වැටෙනවා. හතර හදා ගන්න ඕන. කොහොමද හතර හදාගන්නේ? හතර තීරුවට එකක් දානවා ඉතුරු ඒවලට බිඳු දානවා. 4යි බිඳුවයි බිඳුවයි 4යි. පහ හදා ගන්න ඕන. පහ හදාගන්නේ කොහොමද? හතර තීරුවට එකක් දානවා එකේ තීරුවට එකක් දානවා. එතන 4යි 1යි 5යි මැදට බිඳුවක් දානවා. ඊට 6 හදා ගන්න ඕන. 6 හදාගන්නේ කොහොමද? හතරේ තීරුවට එකක් දානවා දෙකේ තීරුවට එකක් දානවා 4යි 2යි 6යි මෙතකට බිඳුවක් දානවා ඊට 7 හදා ගන්න තියෙනවා 7 හදන්නේ කොහොමද හතරේ තීරුවට එකක් දැම්ම 4යි දෙකේ තීරුවට දෙකක් දැම්මම 4යි 2යි 6යි එකේ තීරුවට එකක් දැම්මම 4යි 1යි 4යි 2යි 6යි 1යි 7යි එතන මොකක් වෙනවද බිට් 3කට දාලා පැටර්න් ටික ඔන්නෝම තමයි හැදෙන්නේ මේකේ මීට වඩා වෙනස් සංයෝජන තියෙනද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මීට වඩා වෙනස් සංයෝජන හදාගන්න බෑ මේකේ ඊට පස්සේ ආවතනදී 8නේ 8 දැම්ම ගාමකෝ එන්නේ මේකේ බිට් 4කට වැඩි වෙනවා දැන් ඔයාලට අදහසක් ආවද මේ බිට් ගානේ වැඩි වෙන සංකේත පැටර්න් එක හදාගන්න විදිය? අදහසක් එන්නේ නැති නේද? පොඩ්ඩක් මේකට උත්තර කියලා දෙන්න. ඊකට බලමු අපි. මේක දැන් ওই සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන බිට් ගාන එකක් වුණොත් එහෙම සංකේත දෙකයි ආවේ. දෙකයිනේ ආවේ. බිට් ගාන දෙකක් වුණොත් එහෙම සංකේත කීයක් ආවද? 4ක් ආවා. බිට් ගාන 3ක් වුණොත් එහෙම සංකේත කීයක් ආවද? 8ක් ආවා. මේ රටාව හරියට තේරුම් ගන්න. ඊතර සංඛ්‍යා පද්ධතිය සේරම එකපාරේ ඉවරයි. මෙතන මේ දෙක ආවේ කොහොමද? බිට් ගාන එකයිනේ. දෙකේ පළවෙනි බලය 2යි. මේකේ බිට් ගාන භාවිතා කර 2යි. ඒක සංයෝජන ඇතුලේ බිට් වෙන උපරිම 2යිනේ. දෙකේ දෙවෙනි බලය සමානයි කීයද? 4යි.
මේක ඛේදන පද්ධතිය ඇතුලේ බිට් කීයක් පාවිච්චි කරනවද? 3ක් පාවිච්චි කරනවා. එතකොට දෙකේ තුන්වෙනි බලය සමානයි කීයද? 8යි. ඊට දැන් බිට් 4ක් ආවොත් එහෙනම් බලන්න බිට් 4ක් ආවොතින් අපි දාන්නේ එන්නේ කොහොමද? දෙකේ බිඳුවයි දෙකේ එකයි දෙකේ දෙකයි දෙකේ තුනයි. ඔහොමනේ එන්න ඕන රටාව. ඒක තේරිච්ච නැති ළමයෙක් ඉන්නවා නම් කියන්න. මම ඒක නැවත පැහැදිලි කරන්න කොහොමද ඒක ආවේ කියලා. බිට් 4ක් නම් මේ වගේ ස්ථානීය වටිනාකම් කීයක් එන්නවද? 4ක් එන්න ඕන. එතකොට මේකේ දෙකේ බිඳුනේ බලය කියන්නේ කීයද? 1යි. දෙකේ එක්වෙනි බලය කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. දැන් අපිට හදාගෙන යන්න තියෙන රටාවන් ටික කොහොමද? මුලින්ම බිඳුව හදන්න. බිඳුව හදන්න මොකද කරන්නේ? 8ටත් බිඳුවයි 4ටත් බිඳුවයි 2ටත් බිඳුවයි 1ටත් බිඳුවයි. එක හදන්න ඕනේ. එක හදන්නේ කොහොමද? එකේ තීරුවට එකක් දාලා ඉතුරු සේරොන්ඩම් බිඳු දාන්න. දෙක හදන්න ඕනේ. දෙක හදන්නේ කොහොමද? දෙකේ තීරුවට එකක් දාලා ඉතුරු ඒවලට බිඳු දාන්න. තුන හදන්න ඕනේ. තුන හදන්නේ කොහොමද? 2යි 1යි 3යි ඉතුරු ඒවා බිඳු දාන්න. 4 හදන්න ඕනේ. 4 හදන්නේ කොහොමද? 4 තීරුවට එකක් දාන්න ඉතුරු ඒවා සේරම බිඳු දාන්න. 5 හදන්න ඕනේ. 5 හදන්නේ කොහොමද? 4යි 1යි 5යි ඉතුරු ඒවා බිඳු වෙනවා. 6 හදන්න ඕන. 6 හදන්නේ කොහොමද? 4යි 2යි 6යි ඉතුරු ඒවා බිඳු දාන්න. 7 හදන්න ඕන. තාම රටාව ඉවර නැහැ. 7 හදන්න ඕන. කොහොමද 7 හදන්නේ? 4යි 2යි 6යි 1යි 7යි මෙතන එකට බිඳුවක් දාන්න. 8 හැදෙන්න ඕන. දැන් තේරෙනවා 8 හදන්න බෑ බිට් 4ක් ඕන වෙනවා. 4 වෙනි බිට් එකට පැන්නා. 1යි බිඳුවයි බිඳුවයි. රටවරක් එක 8යි. 9 හදන්න ඕන. 9 හදන්නේ 8යි 1යි 9 හදන්න. 10 හදන්න ඕන. 8යි 2යි 10යි ඉතුරු ඒවා බිඳු දාන්න. 11 හදන්න ඕනේ. 11 හදන්නේ කොහොමද? 8යි 2යි 10යි 10යි 1යි 11යි මෙතෙන්ට බිඳුවක් වටනවා 4 දෙකට. 12 හදන්න ඕනේ. 8යි 4යි 12යි ඉතුරු ඒවා බිඳු වැටෙනවා. 13 හදන්න ඕනේ. 8යි 4යි 12යි 1යි 13. 14 හදන්න ඕනේ. 8යි 4යි 12යි 2යි 14යි මේකට බිඳුවක් දාන්න. 15 හැදෙන්න ඕනේ. 8යි 4යි 12යි 2යි 14යි 1යි 15යි. උතර බලන්න බිට් 4ක් වුණොත් එහෙම බිඳුවේ ඉඳලා 15 දක්වා සංයෝජන කීයක් එනවද? දෙකේ 4 වෙනි බලය සමානයි 16ක් එනවා. බිඳුවේ ඉඳලා 15 දක්වා බලනකො ගණන් කරලා බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට කීයක් එයිද? 16ක් ඇති මේක ඇතුලේ බිටු රටාවන් 16ක් එනවා. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා ඇති සංඛ්‍යා පද්ධතියක භාවිතා කරන බිට් ගාන වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? සංඛ්‍යා පද්ධතියේ බිට් ගාන වැඩි වෙන්න නිරූපණය කළ එකේ සංකේත ගාන එන්න වැඩි වුණා. බිට් ගාන 1 නම් සංකේත 2යි. බිට් ගාන 2 නම් සංකේත 4යි. බිට් ගාන 3 නම් සංකේත 8යි. බිට් ගාන 4 නම් සංකේත 16යි. මට ගැන් කියන බිට් 5ක් වුණොත් මොකෝ වෙන්නේ? බිට් ගාන 5ක් වුණොත් දෙකේ 5 වෙනි බලය සමානයි 16යි. බිට් ගාන 6ක් වුණොත් දෙකේ 6 වෙනි බලය සමානයි 32යි. බිට් ගාන 7ක් වුණොත් දෙකේ 7 වෙනි බලය සමානයි 64යි. බිට් ගාන 8ක් වුණොත් එහෙම දෙකේ 8 වෙනි බලය සමානයි 128යි. මොම තමයි යන්නේ ඉස්සරහට. දෙකේ 9 වෙනි බලය නම් 256යි. දෙකේ 10 වෙනි බලය 512යි. දෙකේ 11 වෙනි බලය 1024යි. ඔහොමම ඉස්සරහට යන්න. දැන් මේක ගැන අදහසක් තියෙන ළමයි තේරුම් මොකොත් කිසිම පැහැදිලිතාවයක් නැති ළමයෙක් ඉන්නවා නම් කවුරු හරි කියන්න බලන්න ඕක මට. බිටු ගාන වැඩි වෙන්න කොහොමද සංකේත ගාන වැඩි වෙන්නේ කියන එක ගැන අදහසක් නැති ළමයෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. දැන් මැසේජ් එකක් දාන්න බලන්න එහෙම ළමයෙක් ඉන්නවා නම් කොහොමද මේ බිට් ගාන වැඩි වෙනකොට වෙනස් වුනේ? පැටර්න් ගාන වෙනස් වෙන විදිය ගැන අදහස. ඒතර මේක තේරෙනවා නම් ඔයගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ. සංකේත පද්ධතිය හතරම කරගෙන යන්න පුළුවන්. ටක් ගාලා. තේරුණා නේද? තේරුණ නැති ළමයෙක් කියනවා නම් කියන්න බලන්න. තේරුණා නේද මොටම? හරි. එහෙනම් මම මෙතනින් ඔයගොල්ලෝ ගියා මාතෘකාවට මාරු වෙන්නම්. හරිද? ලියන්න මාතෘකාව BCD. BCD දැන් ඔයගොල්ලෝ මේ රටාව තේරුණා නම් මම ඊගාව මාතෘකාවලදී නැවත මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැන් තේරුම් ගන්න ඇති ඔයගොල්ලෝ මං හිතන්නේ. එහෙනම් ලියන මාතෘකාව BCD කියලා. BCD වල පළවෙනි ලක්ෂණය ලියා ගන්න. BCD වල පළවෙනි ලක්ෂණය ලියමු. දත්ත නිරූපණය සඳහා පළවෙනි කරුණ දත්ත නිරූපණය සඳහා bit 4ක් යොදා ගනි. used 4 bits to represent data. දත්ත නිරූපණයට බිටු 4ක් යොදා ගනි. used 4 bits to represent data. දත්ත නිරූපණයට බිටු 4ක් යොදා ගන්න. හරිද? BCD කියන කෝඩින් සිස්ටම් එක පාවිච්චි කරපු කාලේ පරිගණකයක් තුළ භාවිතා කරේ එක දත්තයක් නිරූපණය කරන්න බිට් 4ක්. දවකල් අරුම පුදුම දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්න බිට් 4 නම් සංකේත කීයක් පුළුවන්ද? සංකේත 16ක් නිරූපණය කරන්න බලන්න කොහේ ඉඳලා කොහෙටද?
බිඳුවේ ඉඳලා 15 වෙනකන් සංකේත කීයද 16ක් නිරූපණය කරන්න පුළුවන්. ලියන ඊගාව කරුණ විදියට බිඳුවේ සිට 15 දක්වා බිඳුවේ සිට 15 දක්වා සංකේත බිඳුවේ සිට 15 දක්වා සංකේත බිඳුවේ සිට 15 දක්වා සංකේත 16ක් නිරූපණය කිරීමේ හැකියාව තිබුණි. Able to represent 16 symbols between 0 to 50. බිඳුවේ සිට 15 දක්වා සංකේත 16ක් නිරූපණය කිරීමේ හැකියාව ලැබුණි. තිබිනි කියලා ලියුවා නම් හරි. ඒක ආවේ විදිය දන්නවනේ නේ. ආවේ කොහමද? බිට් 4 නම් 2 4 වෙනි බලය සමානයි 16. අනුව මතක තියාගත්තා නම් හරි. 16ක් නිරූපණය කිරීමේ හැකියාව ලැබුණි. ඒතර මට කියන්න වෙන්නේ මෙතෙන්දී ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් බිට් 16 නේ උඩරිම යන්න පුළුවන් සංකේත 16. ඒතර උඩරිම සංකේත 16 කියලා කියන්නේ ඔයගොල්ලෝ හිතන්නේ අඩු ගන්න ඉංග්‍රීසි වලින් අකුරු ටිකව නිරූපණය කරන්න පුළුවන්. ඒ හිතන මෙහෙම එකක්. ඔන්න 0.0.0.0 ඒ අකුර ගන්න. හරිනේ. ඒක අකුරු 16ක් ගියාට පස්සේ හිතන ආවයි කියලා අපි හිතමු 16 වෙනි අකුර K කියලා හිතන්නකෝ. දැන් K වලින් පස්සේ K වලට තොර ඉන්නේ K4 කියලා හිතන්න. දැන් මෙතනින් ඔයගොල්ලෝ බිට් රටා ටික ඉවරයිනේ. මේක ඇතුලේ දෙන එක වෙනස් සංකේත 16ම මෙතෙන් උනට පාවිච්චි කරලා ඉවරයි. ඊට පස්සේ ආපහු ගන්න නම් ගන්න වෙන්නේ මොකද්ද? ආපහු නැවත භාවිත කරන්න වෙන්නේ මේක. ඒතර අපි K වලින් පස්සේ හිතන මම ආපහු 0.4 අරගෙන මම ඒකට දානවා L අකුර. දැන් ප්‍රශ්නයක් වෙනවා. මම කීබෝඩ් එකේ K අකුර ගැහුවම මොකද යන්නේ? K අකුර ගැහුවම ඔන්න නැත්නම් A අකුර ගැහුවම වෙනයි මොකද්ද? 0.4 යනවා පරිගණකයේ ඇතුළට යනවා. දැන් ගියාම පරිගණකයේ ප්‍රශ්නයක් තියෙනවා. මම ගහලා තියෙන්නේ A අකුරද? මම ගහලා තියෙන්නේ L අකුරද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් පවණකට මේකම ආපහු පාරක් පාවිච්චි කරාම 0.4 කියන එක හෑෂ් මාක් එකට වගේ පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරන වෙන්නත් ඉඩ තියෙනවා. එතන මොකෝ වෙන මම කවදා හරි වෙලාවක වෙලාවක හරි හෑෂ් මාක් එක ගැහුවත් එහෙනම් පරිගණකයේ ඉරන්නේ මෙන්න මේක. 0.4ක් තමයි යන්නේ. විදුලිය නැත කියන සංඥාව 4 පාරක් යනවා. ඒතර පරිගණකයට හිතන්න වෙනවා මම ගහලා තියෙන හෑෂ් මාක් එකද L අකුරද A අකුරද කියලා පරිගණකයට හිතන්න වෙනවනේ. ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා කෝඩින් සිස්ටම් එකක විතර BCD වල. ඒක නිසා BCD සංකේත ක්‍රමය ඇතුලේ කෝඩින් සිස්ටම් එක ඇතුලේ පාවිච්චි කරේ මොකක් සඳහා විතරද? ඉලක්කම් නිරූපණය සඳහා පමණක්. කියන්නේ මේකෙන් BCD භාවිතා කරපු කාලේ පරිගණකයක් ඇතුලේ තියුනේ ඉලක්කම් විතරයි. දැන් මගේ කීබෝඩ් එක වල මොකද්ද? ඉංග්‍රීසි අකුරු වෙනත් සංකේත මොකක්වත් තියුනේ නැහැ. කරේ බිඳුව සහ එක පාවිච්චි කිරීම විතරයි. කියන්නේ ඉලක්කම් විතරයි බිඳුවේ ඉඳලා 9 දක්වා. බලමු. ඒතර කොහොමද ඔක ආවේ? දැන් රටාව තේරුණානේ නේ. කවුරුත් ලියන බලන්න BCD කෝඩින් සිස්ටම් එකේදී ඉලක්කම් ටික මෙහෙම නෙන්නේ. ඒතකොට 1 2 4 8 කියලා අවස්ථා 4ක් එනවා. කවුරුත් මේ BCD වල තියෙන කෝඩ් එක ලියාගෙන යන බලන්න. 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ටක් ගාලා මේක පුරවන්න ඕගොල්ලෝ පොඩි වෙලාවක් අරගෙන ටක් ගාලා මේක පුරවලා ගෙනන්න බලන්න. BCD වල දෙන උපරිම සංකේත ටික තියෙන ඔන්නව තමයි. බිඳුවේ සිට 15 දක්වා සංකේත 16ක් තියෙනවනේ. ඕකට දාලා කෝඩ් එක ටක් ගාලා BCD ටික ලියාගෙන යන්න බලන්න මෙතන. ටක් ගාලා BCD සංකේත ටික ලියාගෙන යන්න. වෙලා ගන්න එපා. ඉක්මනට පුරවනර මං කියපු කෙටි ක්‍රමය පාවිච්චි කරන්න. ඉක්මනින් පුරවන්න වෙලා ගන්න නැතුව. මුලින් එන්නේ බිඳුව. බිඳුව ලියන්නේ කොහමද? 0.4. ඊට එක ලියන්නේ කොහමද? 0.3 එකේ තිරයට එකක් දාන්න. දෙක ලියන්නේ දෙකේ තිරයට එකක් දාන්න. ඉතුරු ඒවා බිඳු ගන්න. දැන් 3 ලියන්නේ කොහමද? 2යි 1යි 3යි ඉතුරු ඒවා බිඳු දාන්න. 4 ලියන්නේ 4 තිරයට එකක් දාන්න. ඉතුරු ඒවා බිඳු දාන්න. 5 ලියන්නේ කොහමද? 4යි 1යි 5ක් දාන්න. ඉතුරු ඒවා බිඳු වෙනවා. 6 ලියන්නේ කොහමද? 4යි 2යි 6ක් දාන්න. ඉතුරු ඒවා බිඳු වෙනවා. 7 ලියන්නේ කොහමද? 4යි 2යි 6යි 1යි 7ක් වෙනවා. මෙතෙන්ට බිඳුවක් වැටෙනවා. 8 ලියන්නේ කොහමද? 8 තිරයට එකක් වැටෙනවා. ඉතුරු තේරම බිඳු වැටෙනවා. 9 නම් 8යි 1යි 9යි ඉතුරු ඒවා බිඳු. 10 නම් 8යි 2යි 10යි ඉතුරු ඒවා බිඳු. 11 නම් 8යි 2යි 10යි 1යි 11යි ඉතුරු ඒවා බිඳු.
12 නම් 8යි 4යි 12යි ඉතුරු ඒවා බිංදු. 13 නම් 8යි 4යි 12යි 1යි 13යි ඉතුරු ඒවා බිංදු. 14 වැරදුනාද? 12 මේ තියෙන 13 මෙතන එන්නේ 14 එන්නේ 8යි 4යි 12යි 2යි 14යි ඉතුරු ඒවා බිංදු. මෙතන අන්තිමට 15 වෙනවා. 8යි 4යි 12යි 2යි 14යි 1යි 15. ඔන්න ඕක තමයි BCD වල තියෙන bit pattern එක. ඉක්මනට පුරව ගන්න ඕගොල්ලෝ. මේක රටාවකුත් ඕනනම් මට පෙන්වන්න පුළුවන්. මේක මතක තියාගන්න බෑ. ඇත්තට මේක තාර්කික ක්‍රමයක් නෙවෙයි. මතක තියාගන්න ලේසි ක්‍රමයක් තමයි 0.4යි 1.4. sorry 0.8යි 1.8. මුලින් වෙන්නේ 0.8යි 1.8. ඒතර 16ක් නේ. ඊළඟ පේලේ 0.4යි 1.4යි 0.4යි 1.4යි. වගෝල ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක ඕනනම් මතක හරි වැරදි බලන්න පුළුවන්. 0.2යි 1.2යි 0.2යි 1.2. ඔහොම එනවා අන්තිමට 0.1 කියලා අවසානයේ වෙනකන් යනවා. ඕක තමයි BCD කෝඩින් සිස්ටම් එකක තියෙන්න පුළුවන් උපරිම සංකේත ගාන 0 සිට 15 දක්වා සංකේත 16ක්. ඒතර මේකෙන් ඔයගොල්ලන්ට තේරෙනවා ඉංග්‍රීසි වලින් අකුරු නිරූපණය කරන්න බෑ. වෙනත් සංකේත කිසිම දෙයක් නිරූපණය කරන්න බෑ කියලා අදහසක් ඔයගොල්ලන්ට එන්න ඕන. ඒතර මේක පාවිච්චි කර ඉලක්ක නිරූපණය සඳහා විතරයි පරණ පරිගණකවල. දැන් මේක පාවිච්චි කරන්නේත් නැහැ. දැන් දෙන්න ප්‍රශ්නයක් තියෙන බලන්න ඊගාට ඔයගොල්ලොන්ට. දැන් මේකේ 10ට වෙනම සංකේතයක් ඕනද? 11ට වෙනම සංකේතයක් ඕනද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. හේතුව මොකද? දැන් මේක 10ට තියෙන 1.1 නේ මේකනේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ 10ට මේක සංකේතයක් තියුණා නම් 100ට තියෙනවනේ 100ට එකක් තියෙනවද? නැහැ. දැන් 12ට සංකේතයක් තියුණා නම් 1225ට මේක සංකේතයක් නැහැ. අන්න ඒක නිසා එතන තර්කයක් තියෙනවනේ. ඇත්තරම මේ 0 සිට 9 දක්වා සංකේත තමයි පාවිච්චි කරන්නේ. මේ BCD වල සංකේත 16ක් තියුණට ඇත්තරම් භාවිතා කරේ 0 සිට 9 දක්වා ටික භාවිතා කරා. මේ 10 ඉඳලා 15 වෙනකන් සංකේත 6ක් තියෙන එක පාවිච්චි කරේ නැහැ. මේක භාවිතා වෙලා නැහැ. භාවිතා වුණේ මෙන්න මේ ටික විතරයි. ඒතර මේ වලට කියනවා කියලා භාවිතා වූ සංකේත 16 මේ තියෙන්නේ. භාවිතා වූ බිටු සංයෝජන. භාවිතා වූ බිටු සංයෝජන කීයද? 10යි. මේ තියෙන්නේ භාවිතා නොවූ බිටු සංයෝජන කීයක් තියෙනවද? 6යි. එතන මුළු ගාන 16ක්. භාවිතා වෙන්නේ 0 ඉඳලා 9 වෙනකන් 10. 10 ඉඳලා 15 වෙනකන් ටික භාවිතා වෙන්නේ නැහැ. ඉක්මනට සටහන් කරගන්න මේ කොටස් ටික. ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න උත්තර දෙන්නම්. හරි. මේක රටාව ඔයගොල්ලෝ තේරුම් ගත්තා නම් මේක මහ ලොකු දෙයක් නෙවෙයි. ඊතුරු සංකේත කේතන පදිතත් ඕකම තමයි එන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. එතන මේකේ විභාගයට අහන දැන් මෙන්න මේවා. මේක භාවිතා වන සංකේත මොනවද? භාවිතා නොවන සංකේත මොනවද? භාවිතා වන සංකේත කියන්නේ 0 සිට 9 දක්වා ටික. භාවිතා නොවන සංකේත කියන්නේ 10 ඉඳලා 15 දක්වා සංකේත ටික. ලියාගෙන ඉවරයි මම හිතන්නේ. හරි. එහෙනම් මම ඔකෙන් ප්‍රශ්නයක් දෙන්නම් ඔයගොල්ලෝ මේකට උත්තර ලියන්න. හරිද? ප්‍රශ්නයක් ලියා ගන්න මෙහෙම. ලියා ගන්න දෙයක්වත් නෑ මෙහෙම අහගන්න. දැන් රිවිෂන් එකක් විතර යන එකක් නිසා. මෙන්න මේ සංකේතය මට කියන ටක් ගාලා බලලා. මෙන්න මේක. මේක BCD වලට අදාළ එකක්ද නැද්ද කියලා. මේක BCD වේද නොවේද කියලා ලියන්න. මේ කෝඩ් එක BCD වලට අයිතිද නැද්ද කියන එක ලියන්න. ටක් ගාලා මැසේජ් එකක් දාලා බලන්න මේක BCD ඇතුළේ තියෙන එකද නැති එකද කියලා ටක් ගාලා මැසේජ් එකක් දාන්න. yes කියලාත් එනවා no කියලාත් උත්තර එනවා. BCD වල use වෙන එකක්ද නැති එකක්ද කියලා අහන්නේ. හොඳේ. ගොඩක් ළමයි yes කියලා තමයි එවන්නේ. බලන්නකෝ. දැන් මේක 1.1 කියන්නේ 1 2 4 8 කියලා දැම්මොත් වටිනකම කීයක් එනවා? 8 2 10 1 11. 11 කියන එක BCD කෝඩ් ඇතුලේ ආවද අපි පාවිච්චි කරාද? පාවිච්චි කරාද? නෑ භාවිතා කරේ 0 සිට කීය දක්වාද? 0 සිට 9 දක්වා විතරනේ පාවිච්චි කරේ. දැන් මෙතන දෙනවා 8 2 10 1 11නේ. 11 කියන එක BCD වල භාවිතා වෙන්නේ නෑ. BCD වල භාවිතා නොවේ. හේතුව තමයි BCD වල භාවිත දැන් මේක කෝඩ් එකේ තියෙන එක ඇත්ත. තියුණට මේක මොකද්ද භාවිතා නොවන කෝඩ් එකක්. භාවිතා කරන්නේ 1 සිට 9 දක්වා ටික විතරයි. ඊළඟ මේකටක් ගාලා කියන කරු කියලා බලන්න මේකට එනවද නැද්ද කියලා. මේක එනවද නැද්ද කියලා කියන්නේ.
මේක BCD වලට අදාළද නැද්ද? මේක බයිනරි කෝඩ් කියලා දාන්න ඕනේ. ටක් ගාලා ගහන්න බලන්න මැසේජ් එකක්. ඔක BCD වලට එනවද නැද්ද? හැමෝම උත්තරයක් දෙන්න බලන්න. ඔක BCD වලට එනවද නැද්ද? ඔක BCD වලට ගොඩක් හැමෝම දන්නවා දැන් ඔය හේතුව මොකද මේකේ වටිනාකම 1 2 4 8 8 1යි 9යි 9 කියන එක BCD වලට අයිති relevant to the BCD. ඒත් BCD වලට අයත් වෙයි කියලා කියන්නේ. ඊළඟ මේක BCD වලට අයිතිද නැද්ද? 0.0.0 එක කියන එක BCD වලට අයිතිද නැද්ද? ඔයකට yes. ඒකට හැමෝම දන්නවා ඒකට එනවනේ yes හේතුව. ඒකේ value එක එන්නේ 1 2 4 8 දැම්මහම 1යි. එක කියන එක relevant to the BCD වලට අයත් වෙයි කියලා ගන්න. ඒතර BCD ගැන ඔයගොල්ලන්ට අදහසක් ඇති වෙනවා BCD ගැන ඔච්චරයි. ඒතර BCD වල මතක තියාගන්න ඕන දේ තමයි මේක පාවිච්චි කරේ මොකටද? only to represent what the number 0 to 9. හොඳයි. 0.9 දක්වා සංකේත විතරයි නිරූපණය කරේ. ප්‍රශ්නයක් ඉදලා ලියාගන්න මෙහෙම. Write the BCD code for following values. පහත අගයන් සඳහා BCD කේත ලියන්න. පහත අගයන් සඳහා BCD කේත ලියන්න. Write BCD codes for following decimals. පහත සංඛ්‍යා සඳහා BCD කේත ලියන්න. පහත සංඛ්‍යා සඳහා BCD කේත ලියන්න. මම ගානක් දෙන්න එක. 473ට BCD කෝඩ් එක ටක් ගාලා ලියන්න. පුළුවන් නම් ඔයගොල්ලෝ පරණ අර කලින් ලියපු ටේබල් එක බලන්න නැතුව හිතින් හදලා ලියන්න. 473ට BCD කෝඩ් එක ටක් ගාලා ලියන්න. ඒ කියන්නේ 473 කියන එක ඒ කාලේ පරිගණකයක කොහොමද රිප්‍රසන්ට් වෙන්නේ කියන එක තමයි ඔයගොල්ලෝ මෙතනදී වැදගත් බලන්න. 473ට අදාළ වෙන BCD කෝඩ් එක ටක් ගාලා ලියපු ළමයි කියනවනේ මැසේජ් එකක් දාන්න. බලමු කොහොමද ඔයගොල්ලෝගේ අදහස කියලා. ඒ කියන්නේ 473 BCD වලින් ලියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ යාන්ත්‍රික වෙන්න එපා. පොඩ්ඩක් හිතුවා නම් ලිව්වා. පරණ වගුව නම් බලන්න ලියන්න යන්න එපා. ටක් ගාලා හිතින් හදා ගන්නවා. 473ට BCD කෝඩ් එක. ඔයාලම උත්තර නම් එවනවා බලමු. ගොඩක් කට්ටියගේ සමාන උත්තරයක් තමයි එන්නේ. දැන් අනුගොල්ලන්ට පුළුවන් උත්තරය හිතින් හදන්නේ වගේ. 4නේ 4 ලියන්නේ කොහොමද? පැත්තකින් ලේසිම විදිය තමයි ඔක හිතින් හදන්න බැරි නම් එකපාරට පැත්තකින් 0.4ක් ලියා ගන්න. 1 2 4 8 කියලා දාගන්න. අපි 4නේ හදාගෙන ඉන්නේ 4 හදාන්න මොකද? 4 తీරුවට එකක් දාන්න. ඉතුරු ඒවා බිංදු දාන්න. එතෙන්නේ 0.1යි 0.0. ඊළඟට 7. 7 ලියන්නේ කොහොමද? 4යි 2යි 6යි 1යි 7යි මුලයකට බිංදුවක් දාන්න. එතන 0යි 1ඒවා 3ක් එනවා. ඊළඟට දෙන 3. 3 ලියන්නේ කොහොමද? 2යි 1යි 3යි ඉතුරු ඒවා බිංදු වෙනවා. එතන 0යි 1යි 1. මතකතුව BCD කියලා දාන්න. මේක සංඛ්‍යා පාදයේ විදිහට BCD කියලා දාන්න. මුල බිංදුව කවදාවත් මේකේ අයින් කරන්න යන්න එපා. මුල බිංදුව අයින් කරොත් වැරදි. BCD නම් අනිවාර්යෙන් මොකද ගොඩක් ඒගොල්ලන්ගේ මුල බිංදුව නැතුව ඇවිල්ලා තියෙන්නේ. මුල බිංදුව නැතුනොත් වැරදි. හොඳේ. හේතුව BCD කෝඩ් එක අනිවාර්යෙන් බිට් 4 වෙන්න යනවනේ. එතන මේක මුල බිංදුව නැතුනොත් එහම උත්තරේ වරදිනවා. ඒතර අනිවාර්යෙන් බිට් 4 කෝඩ් එකක් තමයි හැම කැලලටම ලියන්න ඕන ඔයගොල්ලෝ. මේකේ මුල බිංදුව 3 වටිනකමක් නැතේ කියලා අයින් කරන්න බෑ. මුල බිංදුව අනිවාර්යෙන් ලියන්න ඕන. එහෙම ලියමු ළමයි ඇති. දැන් 3 කියන ලියනකොට බිංදු දෙකනේ. මේ බිංදු දෙක අයින් කරලා ඔයගොල්ලෝ මෙතන ලියන්න යන්න බෑ. වුණොත් තමයි කෝඩ් එක සම්පූර්ණයෙන් වරදිනවා. මේකත් ලියන බලන්න ටක් ගාලා. මෙන්න මේක 506 කියන එක ලියන්න බලන්න. 506. වේගෙන් කරන්න. 506. ලියලා ටක් ගාලා මැසේජ් එකක් දාලා බලන්න එක. ඔයගොල්ලෝ ටක් ගාලා හිතින් හදන හුරු වෙන. දැන් මම දුන්න ගම. මේකේ ළමයි කාදෙන මේක දාන්න ඕනද කියලා. බේස් එක දාලා නැත්නම් මේක අපි දන්නේ නැහනේ. මේක බයිනරි නම්බර් එකක්ද කියලා අපි දන්නේ නැහනේ. කෝඩ් එක සාමාන්‍යයෙන් පෙන්නන්න. ඒක හුරු වෙන්න කෝඩ් එක දාන්න. මේක BCD කියලා පෙන්නන්න ඕනේ අපි. දැන් 5 ලියන්න. ටක් ගාලා මේ වගේ පැත්තකින් ලියා ගන්න. 1 2 4 8 කියලා දාගන්න. විභාගයට ආවොත් ටක් ගාලා කරන්න. කම්මැලි වෙන්න එපා. වර්ධනය නැහැ ඉක්මනට හදන්න පුළුවන්. 5 ලියන දින 5 ලියන්නේ 4යි 1යි 5යි මේක බිංදුවයි 1යි 1යි. එතන බිංදුව ලියන්නේ කොහොමද? බිංදුව ලියනකොට 0.4. 0.4 ටක් ගාලා දාන්න. 6 ලියන්නේ කොහොමද? 4යි 2යි 6යි ඉතුරු ඒවා මෙතන 0.1යි 1යි 0. ඔන්න ඔහම දැම්මනම්
sorry මෙතන දාන්න ඕන මාක් කියලාද BCD අනිවාර්යෙන් එක කැලලට bit 4 වෙන්න තියෙන්න ඕන අඩු කරන්න බෑ මැද බිඳුවේ වටිනාකම නැත කියලා බිඳුව 4ම කපලා දාන්නත් බෑ බිඳුව එහෙම වුණොත් එයාම 56 නේ කියවෙන්නේ 506 නම් අනිවාර්යෙන් එකකට bit 4 වෙන්න මේක ඇතුලේ bit 12ක කෝඩ් එකක් අපිට හැදිලා තියෙන්න ඕන බලමු මේකට ගහපු උත්තරේ හරිද කියලා ගොඩක් ළමයින්ගේ ගොඩක් හරි උත්තර එක නම් ගොඩක් වෙලාවට හරි හැමෝගෙම BCD කියන කෝඩින් සිස්ටම් එකේ ඔන්න ඔය කොටස තමයි තියෙන්නේ දැන් තේරුණේ මහලුල දෙයක් නැහැ ඊගාවකටසුත් එහෙමයි තියෙන්නේ බලමු ඊළඟට තියෙන ඔයගොල්ලෝගේ මාතෘකාව මොකද්ද ASCII ලියා ගන්න ටොපික් එක ASCII කියලා ASCII කියන්නේ American Standard Code for Information Interchange ලංකාවේ SLS වගේ ඇමරිකානු ජාතික ප්‍රමිතායතනය හරහා හඳුන දෙපු කෝඩින් සිස්ටම් එක තමයි මේ ASCII කියලා කියන්නේ ලෝකෙම ඕන පුජ්‍යල පරිගණකයක දැන් ඔයගොල්ලෝ යන ඩෙස්ක්ටොප් එක ලැප්ටොප් එක ෆෝන් එකේ සම්පූර්ණයෙන්ම තියෙන මොන කෝඩින් සිස්ටම් එකද මේ ඇමරිකානු ජාතික ප්‍රමිතායතනය විසින් හඳුන්වා දුන්න මෙන්න මේ ASCII කියන කෝඩ් එක තමයි තියෙන්නේ ASCII කියලා කෝඩ් එක හරහා තමයි ඔයගොල්ලෝ හැමදේම මේ පරිගණකය ඇතුලේ පුජ්‍යල පරිගණකයක් ඇතුළේ නම් මේක කරන්නේ කියන්නේ කියනද පළවෙනි පොයින්ට් එක විදියට මේක ඇතුලේ භාවිතා කරන මතක තියාගන්න used 7 bits නැත්නම් සංකේත නිරූපණය සඳහා බිටු 7ක් භාවිතා කරයි used 7 bits to represent data සංකේත නිරූපණයට බිටු 7ක් භාවිතා කරයි සංකේතයක් නිරූපණය කරන්න මෙයා bit 7ක් පාවිච්චි කරනවා used 7 bits to represent data කලින්ගේ මතකයිනේ කලින්ගේ bit 4යි පාවිච්චි කරේ මෙයා ඊට වඩා ගොඩක් වැඩි කරලා bit 7ක් වෙනකන් වැඩි කරලා තියෙනවා මට කවදා හරි ළමයි කියන්නේ bit 7ක් use කරනකොට මේක ඇතුලේ represent කරන්න පුළුවන් data කීයක් ඇද්ද bit 7 නම් bit 7 නම් කීයක් පුළුවන් වෙනවද හොයාගන්නේ කොහොමද දැන් ක්‍රමය දන්නව ඔයගොල්ලෝ ක්‍රමය තමයි 2/7 වෙනි බලය 2 to the power 7 කියලා තමයි ගන්නෙ 2/7 වෙනි බලය සමාන 128ක් වෙනවා. එතන මේකේ පුළුවන් able to represent දෙවෙනි කරුණ ලියා ගන්න able to represent 128. දැන් යන්නේ සංකේත 128ක් සංකේත 128ක් නිරූපණය කළ හැකි able to represent 128 symbols සංකේත 128ක් මෙයාගේ දැන් කලින්කේ සංකේතාවේ කියන 4යි නේ ආවේ මේක එනකොට 128ක් දක්වා වැඩි වෙනවා දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති මොකද්ද හේතුව කියලා හේතුව තමයි අර BCD වල ආවේ උපරිම කීයද සංකේත 16 නේ සේරම පාවිච්චි කරත්තා එතකොට ඒක මදි වුණා අඩු ගානේ ඉංග්‍රීසි වලින් අප්‍රෝ ටිකව නිරූපණය කරගන්න. ඒතර ඇමරිකාවට වුණා පරිගණකයත් එක්ක ඉංග්‍රීසි භාෂාව භාවිතා කරනකොට වැඩි සංකේත ප්‍රමාණයකට යන්නේ. ඒතර ඒක ඉංග්‍රීසි වලින් අප්‍රෝ 26යි සිම්පල් 26යි කැපිටල් 26යි ඉලක්කම් 0.9 වෙනකන් 10යි සහ වෙනත් කීබෝඩ් එකේ තියෙන සංකේත දෙන්නේ වරහන් ඕවත් එක්ක එනකොට උපරිම සංකේත ගාන තමයි 128 යන්නේ. ඒතර ඇමරිකාව මොකද කරේ? සංකේත 128ක් භාවිතා කරලා අවශ්‍ය වෙන කෝඩින් සිස්ටම් එක හදාගත්ත ASCII කියලා. ඒතර මතක තියාගන්න සංකේත 128ක් කියලා කියන්නේ ඔයගොල්ලෝගේ සාමාන්‍ය කීබෝඩ් එකේ තියෙන ඕන සංකේතයක් නිරූපණය කළ හැකි මට්ටමේ කෝඩින් සිස්ටම් එකක් තමයි ASCII කියලා කියන්නේ. හරි. ඊළඟ පොයින්ට් එක ලියාගමු. මේක හඳුන්වලා දුන්නේ කවුද කියන එක දැනගන්න ඕන හේතුව විභාග ටෙක්ස්ට් බුක් එකේ තියෙන කොටසක් නිසා ලියාගන්න. ඇමරිකානු ජාතික ප්‍රමිතායතනය. ඇමරිකානු ජාතික ප්‍රමිතායතනය. ඇමරිකානු ජාතික ප්‍රමිතායතනය ANSI කියලා කියන්නේ ලංකාවේ SLS වගේ ඇමරිකාව එකට කියන්නේ ANSI කියලා. ඇමරිකානු ජාතික ප්‍රමිතායතනය වරහතල ANSI introduced by ANSI. American දිගවචනයට ලියා ගන්න National American National Standard Institute. American National Standard Institute. American National Standard Institute. ඇමරිකානු ජාතික ප්‍රමිතායතනය විසින් හඳුන්වා දෙනවා. ඔක හඳුන්වන්නේ ANSI වලින්. ඔක ටෙක්ස්ට් බුක් එකේ බලුවොත් එම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. හරිද? ඇමරිකානු ජාතික ප්‍රමිතායතනය විසින් හඳුන්වා දෙන ලදී. ඊළඟ එක තමයි මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේක තමයි සාමාන්‍යයෙන් පර්සනල් කම්පියුටර් සඳහා තියෙන ස්ටෑන්ඩඩ් කෝඩින් සිස්ටම් එක. ඒ කියන්නේ පුජ්‍යල පරිගණක පර්සනල් කම්පියුටර් තියෙන පර්සනල් කම්පියුටර් සඳහා තියෙන සම්මත කේත ක්‍රමය වෙන්නේ මොකද්ද? ASCII. කියන්නේ අපි භාවිතා කරන ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, palm top, PDA,
සහ ස්මාර්ට්ෆෝන් සියල්ල තියෙන කෝඩින් සිස්ටම් එක වෙන්නේ මොකද්ද? ASCII. ලියාගන්න. පුජ්‍යල පරිගණක සඳහා. පුජ්‍යල පරිගණක සඳහා සම්මත කේත පද්ධතිය වේ. Standard coding system for personal computer. පුජ්‍යල පරිගණක සඳහා සම්මත කේත පද්ධතිය වේ. PC කියලා කියන්නේ අපි ඔන්න ඔකට. PC. පුජ්‍යල පරිගණක සඳහා සම්මත කේත පද්ධතිය තමයි ASCII කියලා කියන්නේ. එනේ සුපර් කම්පියුටර්ස් මේන්ෆ්‍රේම් වල නෙවෙයි. සාමාන්‍යයෙන් පුජ්‍යල පරිගණක කියන වල තියෙන ASCII තමයි කෝඩින් සිස්ටම් එක විදිහට පාවිච්චි කරන්නේ. හේතුව ඒකේ අර කියන සීමාවෙන් අපි නතර වෙන්න පුළුවන්. ඒ සීමාවෙන් අපිට නතර වෙන්න පුළුවන්. හරි. ඒක ලියාගන්න ඇති නේ. මේකෙදි තව විශේෂ වැදගත් දෙයක් තියෙනවා මතක තියාගන්න ඕගොල්ලොන්ට. මොකද්ද? ඔය ASCII වල තියෙනනේ බිංදුවෙන් සිට කීය දක්වාද? බිංදුවෙන් ඉඳලා 127 වෙනකන් සංකේත තියෙනවා. හරිද? බිංදුවෙන් සිට 127 වෙනකන් සංකේත තියෙනවා. මේක සංකේත 128ක් තියෙනවනේ. ඕකෙදි මතක තියාගන්න බිංදුවේ සිට තියෙනවා 31 දක්වා සංකේත කීයක්ද? බිංදුවේ සිට 31 දක්වා සංකේත තියෙනවා 32ක්. මම ඔයාලට ASCII ටේබල් එක දැන් පෙන්නන්නම්. ටෙක්ස්ට් බුක් එකේ ඔයගොල්ලන්ගේ ඇති 17 වෙනි පිටුවේ වගේ මට මතක විදිහට තියෙන්නේ. පොඩ්ඩක් බැලුවොත් හොයාගන්න පුළුවන්. ඔය ASCII ටේබල් එකේ බලන්න බිංදුවේ ඉඳලා 31 වෙනකන් තියෙන සංකේත තියෙනවනේ. අන්න ඒවට අපි කියන non printable characters කියලා කියන්නේ. non printable characters. non printable characters. ඒ කියන්නේ කීබෝඩ් ඒ සංකේත තියෙන ඒවා එකක්වත් අපිට print කරන්න බෑ. ඒ ස්ක්‍රීන් එක තුල commands වලට පාවිච්චි කරන ඒවා. නමුත් print කරන්න බැරි ඒවා තියෙනවනේ. ඒවා කීයක් තියෙනවද? 32ක්. මේක එකපාරක් ටෙස්ට් එකකදී ඇහුවා. ASCII code එක තුල භාවිතා කරන non printable characters ගන්න කීයද කියලා. එතන non printable characters කීයක් තියෙනවද? 32ක් තියෙනවා. පොඩක් ASCII table එක අරගෙන බලන්න. ඔයගොල්ලෝ table එක බැලුවා නම් මේක හොයාගන්න පුළුවන්. බිංදුවේ ඉඳලා 31 වෙනකන් තියෙන සංකේත ඔයගොල්ලෝ කවදාවත් keyboard එකේ දැකම නැති ඒවා ඇත්තේ. 32 ඉඳලා space bar එකෙන් space එකේ ඉඳලා පටන් ගත්තම ඒවා සේරම printable characters. ඒතර බිංදුවේ ඉඳලා 31 දක්වා ඒවා non printable characters. හරිද? එකක් ලියාගමු අපිනේ. 0 to 31. නැත්නම් බිංදුවේ සිට 31 දක්වා වූ 0 to 31 characters. බිංදුවේ සිට 31 දක්වා වූ සංකේත 32. 0 to 31 characters are considered as non-printable characters. බිංදුවේ සිට 31 දක්වා වූ සංකේත 32 වෙන පාට පෑන් එකේ ලියාගත්තා නම් හොඳයි. ඒක non-printable characters වෙයි. ඒක ටෙක්ස්ට් බුක් එකේ වෙනම නොකියුවට වගුවේ බැලුවත් ඒක තේරෙන්න ඕන. බිංදුවේ සිට 31 දක්වා වූ සංකේත 32 non-printable characters වෙයි. නැත්තම් මුද්‍රණය කළ නොහැකි සංකේත වෙයි. non-printable කියලා කියන්නේ. මේ ඔයගොල්ලෝ දැනගන්න ඕන කරුණු. papers වල අහපු කරුණු. තර ASCII කියන එක ගැන ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති. පොඩ්ඩක් ටෙක්ස්ට් බුක් එක අරගෙන නැවත බලන්න ASCII වගුව බලමු ඔයගොල්ලන්ට තේරෙවි මුල් 31 බිංදුවේ සිට 31 දක්වා ටික. ඔයගොල්ලෝ කවදා කීබෝඩ් එකේ කවදාවත් දැකපු නැති සංකේත ඇත්තේ. ඒවා non-printable character එනේ. කෝඩ් එක තියෙනවා. නමුත් ඒවා print කරන්න බෑ. අපිට පේන්නේ නැහැ. ඒක අදහස ඔයගොල්ලන්ට ඇති. ASCII කියන එක මාතෘකාව ඔන්න ඔච්චරයි. දැන් තේරෙන්නේ මහ ලොකු දෙයක් නෑ. අර මුල හරියට ඉගෙන ගත්තා නම් ඔයගොල්ලන්ට ඊට පස්සේ ඉගෙන ගන්න තරම් දේවල් දැන් සරලව කරන්න පුළුවන්. නමුත් හරියට තර්කානුකූලව ඉගෙන ගන්න එක කියන්නේ ඒක නිසා. බොරුවට කඩපාඩම් කරලා ඉගෙන ගන්න එපා. හරියට ඉගෙන ගන්න එක ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ කරගෙන යන්න පුළුවන්. හරි ඔකේ ප්‍රශ්නයක් අපි ලියාගමු. ASCII value of A equal 65. එහි ASCII අගය කියන ඔයගොල්ලෝ එහි ASCII අගය 65 නම් එහි ASCII අගය 65 නම් ASCII value of A is equal 65. එහි ASCII අගය 65 නම් ඊට අදාළ ASCII කේතය ලියන්න. ඊට අදාළ ASCII කේතය ලියන්න. What is the ASCII code of A? මම මේ ටික දුන්නේ ඉංග්‍රීසි වලින් ළමයි මේක අහගෙන හිටියත් ඔයගොල්ලන්ට නෝට් එක හදාගන්න පුළුවන් වෙන තමයි මේක කරගෙන යන්නේ. ASCII value of A is equal 65. What is the ASCII code of A? එහි ASCII අගය 65 නම් ඊට අදාළ ASCII කේතය කුමක්ද? ASCII කේතය ලියන්න. බලමු දැන් කරන්න පුළුවන් වේද කියලා ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ දන්නේ ASCII කියලා කියන්නේ කීයද?
ASCII කියන්නේ bit 7යි කියලා දන්නවා. දැන් මේකේ ස්ථානීය අගයන් ටික දැන් bit 7ක් කොහොමද ලියාගන්නේ? ස්ථානීය අගයන් ටික ලියන්නත් ඔයගොල්ලෝ දන්නවනේ. 2 බිඳුව කියන්නේ 1යි, 2 1 කියන්නේ 2යි, 2 2 කියන්නේ 4යි, 2 3 කියන්නේ 8යි, 2 4 කියන්නේ 16යි, 2 5 කියන්නේ 32යි, 2 6 කියන්නේ 64යි. දැන් මේක ASCII සංකේතක උපරිම නොක තමයි එන්න ඕන සංකේත. මට මේක ඔන්න රටාවක් විතර ලියලා තියන්නත් පුළුවන්. එච්චර ඕනේ නැහැ ASCII වල මෙහෙම ලියාගත්තා නම් ඇති. ඒ වල 65යි කියලා කියන්නේ. ඒතර ඒ වල 65යි කියලා කියන්නේ. ඒතර අපි කොහොමද bit 7කින් 65 හදාගන්නේ? මේක හදාගන්නේ කොහොමද 65? පොඩ්ඩක් ඔබ දිහා බලලා මැසේජ් එකක් දාලා බලන්න 65 එන්නේ කොහොමද කියන්නේ? ඔය කලම එකේ ඔය එක හරි 65 හදාගන්න බොහොම සරල දෙයක් නේ තියෙන්නේ 64 0ට එකක් දාන්න. දැන් 65ක් වෙන තව කීයක් නැද්ද? එකයිනේ මදි. ඒතර එකේ 0ට එකක් දාන්න. 64 1යි 65යි. ඉතුරු සේරම මොනවද එතකොට? බිංදු. ඒතර මේක තමයි A වලට අදාළව තියෙන මොකද්ද? ASCII කෝඩ් එක. මේක ඕන ASCII කියලා පෙන්නන්න. එහෙම ලියන්න. ඒතර ඕන කෙනෙක් දන්න මේක BCD එකක් නෙවෙයි. ASCII කෝඩ් එකක් කියලා ඕන කෙනෙක් දන්න. තේරුම් නැත්නම් කියන්න. තේරුම් නැත්නම් කාට හරි ළමයට තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා මැසේජ් එකක් දාන්න නැත්නම් කියන්න. තේරුණා නේද? තේරුණාද? අපි නම් ඊළඟ තව ප්‍රශ්නයක් දෙන්නම් ඔයගොල්ලන්ට. ලියන්න. Write the ASCII code for. Write the ASCII code for. Write the ASCII code for H. H සඳහා අදාළ ASCII කේතය ලියන්න. Write the ASCII code for H. H සඳහා අදාළ ASCII කේතය ලියන්න. මට ටෙස්ට් අනිවාර්යෙන් ටෙස්ට් එකට එන ප්‍රශ්න ඕවා. Write the ASCII code for H. H වලට අදාළ ASCII code එක ලියන්න බලන්න ටක් ගාලා දැන්. H එකට ASCII code එක. දැන් ඔයගොල්ලෝ මේ අමාරු කියලා හිතන් ඉදව පාඩමක් කියලා දැන් තේරෙන්නේ මහ ලොකු අමාරු පාඩමක් නෙමෙයි කියලානේ. දැන් උතන පොඩ්ඩක් හිතන්න තමයි තියෙන්නේ හැබැයි. හොඳ හිතන්න ඕන තෙන්ද එකපාරට ලියන්න බෑ. දැන් ඔයගොල්ලෝ බලයි දැන් අර මේකේ A වලට එකක් දුන්නකෝ H වලට එකක් දුන්නේ නැහැ නේද කියලා. විභාගෙට එහෙම දෙන්නෙත් නැහැ. හොඳේ. දැන් ඔයගොල්ලෝ දැනගන්න A සමානයි 65 නම්. හරිද? ඔක පැත්තකින් ලියා ගන්න වෙනවා. එතන B කියන්නේ කීයද? 66යි. C කියන්නේ 67යි. D කියන්නේ 68යි. E කියන්නේ 69යි. F කියන්නේ 70යි. G කියන්නේ 71යි. H කියන්නේ කීයද? එතකොට 70. ඒක හැරෙන්නේ A B C D E F G H. ඒතර A වල හැගේ 65යි කියලා අපි ස්ථාර වගේක් විතර දැනගන්න ඕන. H කියන්නේ 72යි කියලා ඒතර අපිට හදාගන්න පුළුවන්. දැන් මේක කෙනෙක්ට දැන් හිතන්න පුළුවන්. ඒතර ගොඩාක් ඇහෙන් අකුරක් දුන්නොත් අපි මේ හැටම ලියන්න ඕනද? එහෙම ලියන්න ඕනේ නැහැ. දැන් H අකුර කියන්නේ කීයද කියලා ගණන් කරනකෝ ඔයගොල්ලෝ. H කියන්නේ A B C D E F G H. H කියන 8 වෙනි අකුරනේ ආවේ. දැන් ඔයගොල්ලෝ ඒතර මොකක් කරනවද? 65යි 8යි එකතු කරලා කියේ 73 කියලා ලිව්වොත් H වලට වැරදි. හොඳේ. අනිතර පටලවා ගන්න එපා ඔයගොල්ලෝ. එහෙම ගණන් කරලා ලියනවා නම් බලන්න A B C D E F G H 8 වෙනි අකුර. අර 65යි 8යි එකතු කරාම 73යි නේ. ඒතර 73 ගත්තොත් වරදිනවා කියලා දැන් තේරෙනවනේ ඔයගොල්ලන්ට. ඒතර ඔයගොල්ලෝ එහෙම එකතු කරනවා නම් මතක තියාගන්න හැම වෙලාවෙම මේකෙන් එකක් අඩු කරන්න. හේතුව මොකද්ද? මේකත් එක්කනේ අපි ගණනය කිරීම කරන්නේ. අපි ඒ වලට ආපු 65න් අර අයින් වෙන නිසා එකක් අඩු කරලා ගන්න. නැත්තම් මෙහෙම ලියලා ගන්න. ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් මතක තියාගන්න. නමුත් හොඳට මතක තියාගන්න අර ඉලක්ක ඉංග්‍රීසි අකුර ගණනය කරලා එක එකතු කරනවා නම් ඒ අකුරට හැම වෙලාවෙම එකක් අඩු කරන්න මතක තියාගන්න. කොහමද 72 තමයි ලියන්න ඕනේ. කොහමද 72 ලියන්නේ එතකොට? අර වගේ බිට් 7 ලියා ගන්න මෙහෙම. බිට් 7 ලියුවා. 2යි 4යි 6යි 7යි. 1 2 4 8 16 32 64 කියලා දාගත්තා. දැන් ඊගාට අපිට තියෙන මොකක්ද? මේක කෝඩ් එක හදාගන්න H වලට. H කියන්නේ 72නේ. 72 කියන්නේ 64 වලට අඩු නිසා අපි 64ට එකක් දානවා. 67යි 32යි ගිහුවා 90 ගානක් කියන එක අනිවාර්යෙන් කොහොමද බිඳුවේ කියලා අපි දන්නවා. 64යි 16යි කියන 80යි. අර බිඳුවක් වැටෙනවා. 64යි 8යි කීයද? 72යි. ඉතුරු සේරම බිඳුව වැටෙනතර H වලට දාලා ASCII කෝඩ් එක එන්න කොහොමද? CI 1000 කියලා එනවා. නැත්නම් 1.2යි 1.3යි කෝඩ් එක ASCII කියලා ලියන්න. දැන්ට ඔය කරපු කොට අසල ප්‍රශ්නයක් තියෙන ළමයෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න. දැන්ට කරපු ASCII කෝඩ් එක ගැන කිසිම මොන හරි ප්‍රශ්නයක් තියෙන ළමයෙක් ඉන්නව නම් නැත්නම් හැමෝටම තේරුණාද? හැමෝටම තේරුණාද? හැමෝටම තේරුණා නම් මම
මීට වඩා පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් දෙන්නම්. කියපු නැති ළමයට ටක් ගාලා හදා ගන්න. එන විදිය තේරුම් ගන්න. A කියන්නේ 65 නම් H කියන්නේ කීයද 72 කියලා ගන්න තේරුම් ගන්න. හරි. එහෙනම් අපි බලමු මේකෙන් එක ගානක් දීලා කරලා බලමු. මේකදී කරන්නේ මෙහෙමයි. තව ගානක් මම දෙන්නම්. Write ASCII code for ASCII code for cat. Write ASCII code for cat. cat සඳහා ASCII කේතය ලියන්න. පොඩි වෙලාවක් යයි ගත වෙයි. නමුත් හැමෝම පුළුවන් විදිහට හදන්න ඕන. Write ASCII code for cat. cat වලට අදාළ ASCII code එක තමයි ලියන්න ඕන. ඉංග්‍රීසි හොදිය පුළුවන් නම් මේකක හදන්න පුළුවන්. ඔයගොල්ලෝ ගණන් හදන්න දෙන්නේ මේ කෝඩින් සිස්ටම් දෙකේ විතරයි. ඉතින් ඒවල ගණන් හදන්න දෙයක් නැහැ. ඉන්නේ සාමාන්‍ය අදහසක් විතරයි ගන්න තියෙන්නේ. ඉක්මනට හදන්න බලන්න write ASCII code for cat. cat කියන වචනෙට ASCII code එක. අතන මම සිංහල වචනයක් නොදුන්නේ හේතුව සිංහල වලට simple වචනයක් නොදුන්නේ. මෙතන simple වලට වෙනම ASCII code වගේක් කියනවා. ඒක පොඩ්ඩක් වගව බලුවා නම් තේරෙවි. simple level වලට එන්නේ 97 කියන එක. ඔයගොල්ලෝ පටලවා ගන්න එකේ විතර තමයි කැපිටල් දුන්නේ. විභාගයට ආවොත් ඔයගොල්ලන්ට සංකේත මොකද්ද කියලා දෙනවා. ඒක නිසා ඒක කටපාඩම් කරන්න යන්න එපා වගුව. අදහස ගත්තා නම් ඇති ඔළුවට. cat වලට කෝඩ් එක ලියන්න බලන්න ඉක්මනට. ඒතර මතක තියාගන්න ඔයගොල්ලෝ බලන්න ඕන. C කියන්නේ කීයද? A කියන්නේ මොකක්ද? T කියන්නේ මොකක්ද? A කියන්නේ 65යි. A කියන්නේ 65 නම් B කියන්නේ 66යි C කියන්නේ 67යි. දැන් T අකුරට එහෙම හොයන්න බෑ. බලන්නකො T අකුරට. A B C D E F G H I J 10යි. K L M N O P Q R S T 20යි. A B C D E F G H I J K L M N O P Q R S T 20යිනේ. ඒතර අපි කරනවා දෙයකට 65යි 20යි කීයද? 85යි. 85න් එකක් ගියාම කීයද? 84යි. එහෙම කරන්න නැත්නම් අරම ගණන් කරගෙන යන 84 තමයි දාන්න ඕන. දැන් තියෙන බොහොම සරල වැඩක්. අර වගේ බිට් 7 ලියාගත්තා. 1 2 4 8 16 32 64 කියලා ලියාගත්තා. මුලින් C අකුරනේ හදන්න තියෙන්නේ. C කියන්නේ 67යි 67 නේ 64යි 2යි 66යි 67යි ඉතුරු ඒවා 0.4. A කියන්නේ 65යි A හැත් ලියන්නේ 64යි 1යි 65යි ඉතුරු ඒවා 0. T කියන්නේ 84යි නේ 84 නේ කොහොමද 64යි 16යි 80යි 80යි 4යි 84යි ඉතුරු ඒවා 0. එතන මේක ලියනකොට C අකුර එක මුලින් ලියන්න 1.4යි 1යි 1. A අකුර කියන්නේ 1.5යි 1යි. T කියන්නේ 1.0යි 1.2යි ASCII කියලා ලියන්න. මොනෝක තමයි පොඩි වෙලාවක් ගත වෙයි හදන්න. නමුත් ඔය එකක් හදාගත්තම ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ASCII කෝඩින් කියන එකත් ආපහු හිතේ තියාගන්න දෙයක් නැහැ. ඒක ඉවරයි. හරිද? ලියාගත්ත නැති ළමයි ටක් ගාලා ලියාගන්න මේක. මේ T අකුර හදාගත්ත විදිය මතකයිනේ නේ. T කියන්නේ 20 65ට 20ක් එකතු කරලා එකක් අඩු කරාම තමයි 84 ආවේ. එකක් අඩු ගන්න එක හොඳට මතක තියාගන්න. ඔක තමයි ඔයගොල්ලෝ අමතක වෙන තැන. හරි. ඔයගොල්ලෝ අන්තිම ඊගා මාතෘකාව ඊගා කෝඩින් සිස්ටම් එක දැන් තියෙන්නේ. මොකද්ද? ABCD. ලියාගෙන ඊගා කෝඩින් සිස්ටම් එක ABCD කියලා. Extended binary coded decimal integer code කියන එක තමයි ABCD කියලා අපි ගන්න. ABCD. මේක පොඩි දෙයක් කතා කරන්න දෙන මහ ලොකු දෙයක් නෑ. ABCD කියන්නේ මොකද්ද කියලා ගත්තොත් ABCD කියලා කියන්නේ බිට් කීයක් පාවිච්චි කරපු කෝඩින් සිස්ටම් එකද? මේකේ බිට් 8ක් පාවිච්චි කරා. හරිද? බිට් 8ක් භාවිතා කරයි කියලා කියන්නේ සංකේත කීයක් පුළුවන්ද? 2 8 වෙනි බලයෙන්. 2 8 වෙනි බලය කියන්නේ කීයද? 2 1 2යි 4යි 8යි 16යි 32යි 64යි 128න් 2 7 වෙනි බලයට ආවේ. දැන් 2 8 වෙනි බලය කියන්නේ 256යි. එතන මෙයාට පුළුවන් සංකේත කීයක් නිරූපණය කරන්න පුළුවන් වුණාද? 256ක් නිරූපණය කරන්න පුළුවන් වුණා. නමුත් මේකේ ලොකු වෙනසක් වුණේ නැහැ. හේතුව මේකේ ලෝකෙ තියෙන ඕන වටිනාකම නිරූපණය කිරීමේ හැකියාව තිබුණාද නැහැ. දැන් සිංහල ඕඩිය ගත්තොත් එහෙම සිංහල ඕඩිය හැම අකුරකට මේක මදි. දැන් ඔයගොල්ලෝ ASCII වල අර මම ඔයගොල්ලෝ YouTube වීඩියෝ එකක් දැම්ම මීට කලින් දාපු වීඩියෝ එකේ තියුණානේ අර සිංහල ටයිපින් වලදී ප්‍රශ්නයක් එනවා මොකක්ද?
මයන්න ගහලා ඉවර වෙලා උනේ ASCII වල දෙන ප්‍රශ්නේ යන්නේ ඒක. සාමාන්‍ය සිංගල ෆොන්ට් එකක් හදලා දෙන ASCII කෝඩ් වලින්. මයන්න ගහලා හරිනේ මයන්නට එක සංකේතයක් තියෙනවා. ස්පිල්ලට වෙනම සංකේතයක් තියෙනවා. ASCII වල තියෙන ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. හරිනේ. දැන් අපි දැන් මයන්න ගහලා මියන්න කරන් පස්සේ මොකෝ එනක මෙන්න මෙහෙමයි වටින්නේ. එන්නේ මේ ගානට මයන්නටම සෙට් වෙන්නේ නැහැ. දැන් රයන්නට එක සංකේතයක් තියෙනවා. හරිද? රයන්නටම රයන්න කියලා එකක්. ඒ කියන්නේ ASCII කෝඩ් එකක් ඒක තියෙනවා. හල් කිරීමට තියෙන එක සංකේතයක්. ඒතර මේක දැන් කයන්න කළා කයන්නට හල් කිරීම දැම්මම මොහොම වෙනවා. කයන්නට තේ දාන්නේ කොහොමද? කයන්නට තොන්න ASCII වලින් ටයිප් කරාම ওই ප්‍රශ්නේ සිංගල ෆොන්ට් වල තියෙනවා. ASCII තියෙන ඕන පරිගණකයක ඕක තියෙනවා. හේතුව තමයි මේ හැම අකුරටම මොකක්ද දැන් කයන්න ගත්තොත් එimhe සිංහල වල බලන කයන්න තියෙනවා. ඊගාවට කුයන්න තියෙනවා. කෝයන්න තියෙනවා. ක්‍රයන්න තියෙනවා. අල් කයන්න තියෙනවා. ඊට පස්සේ කියන්න තියෙනවා. කීයන්න තියෙනවා. ඊගාවට ක්‍රූ තියෙනවා. ක්‍රූ තියෙනවා. ඒතර සිංහල වලේ එක අකුරක් ගත්තොත් ශබ්ද ගොඩක් එනවනේ. ඒත් මේ වගේ එක අකුර දැන් සිංහල වලේ අකුර 60ක් තියෙන 60 මේ වගේ ශබ්ද එක ගත්තොත් එහෙම කො වෙන්නේ? 120ට මදි වුණා. ඒ කියන්නේ ASCII අතරම ඔය සිංහල ටයිප් කරලා ඔන්න ඔය ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ. අර මේ ස්පෙලි පාබලේ දැම්මම අර එහෙම යන්නේ ඔන්න ඔය හේතුව නිසා. හරිද? ඒකට විසඳුමක් විදිහට තමයි මේ ඇත්තටම යුනිකෝඩ් මේක ආවේ. ABCD එකයි නමුත් මේකත් මදි වුණා. හේතුව සිංහල හොඩියේ අර ස්පෙලි පාබලෙත් එක්ක අකුරු ගත්තාම 256 කියන එක මදි වෙනවා. කියන්නේ මේ ABCD කියන එක ඇත්තටම ඇවිල්ලා තියෙන මොකටද? පර්සනල් කම්පියුටර් සඳහා නෙවෙයි. මේන් ෆ්‍රේම් කම්පියුටර් මහා පරිමාණ පරිගණක තියෙනවනේ. ඔය මහා පරිමාණ පරිගණක වල ස්ටෑන්ඩඩ් කෝඩින් සිස්ටම් එක විතර හඳුනන දීපු කෝඩ් එක තමයි ABCD කියලා. කියන එක ඇත්තටම අපිට ලොකු ප්‍රයෝජනයක් වුණේ නැහැ. උනේ සංකේත ගාන පොඩ්ඩක් වැඩි වෙච්ච එක විතරයි. මේක පර්සනල් කම්පියුටර්ස් වලට අදාළ වුණේම නැහැ. මේක PC වල පාවිච්චි කරන්නෙම නැහැ. මේක තියෙන මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල විතරයි. කම වෙනස් දින මොකක්ද? ළමයි කියනවා ෆෝන් වල අරම ටයිප් කරනකොට එහෙම වෙන්නේ නැතේ කියලා. හේතුව මොකද්ද? ෆෝන් වල තියෙන ASCII කෝඩ් එක නෙමෙයි. ෆෝන් එකේ අපි සිංහල ටයිප් කරනකොට මොකද දාගන්න ඕනේ? සිංහල යුනිකෝඩ් එකක් දාගන්න ඕනේ. සිංහල යුනිකෝඩ් එක දාගත්තට ප්‍රශ්නයක් නෑ. එතන යුනිකෝඩ් කියලා කියන්නේ ASCII නෙවෙයි. ඊට වඩා තියුණු මට්ටමේ එකක්. මේක පෙන්වන්න ඊගාවට තියෙන එක කතා කරන්න. ඔය යුනිකෝඩ් තියෙන ඕන පරිගණකයක අපිට ප්‍රශ්නයක් නැතුව මොකද මේ ස්පෙලි පාපේ දාන්න පුළුවන් හේතුව යුනිකෝඩ් වල ගත්තොත් එම කයනට එක සංකේතයක්. කුයන්නට එකක්, කුයන්නට එකක් කියලා එක සංකේතෙට එකක් වෙන්නේ එයාගේ මොකද? වෙනම කෝඩ් යනවා. ASCII වල එහෙම දෙන්න මදිනේ. එයා කයන්නට එක සංකේතයක් අරන් ස්පෙල්ලට මද මේක දැන් කොඩියද මොකද? කොඩියට තියෙනවා. දැන් මේ කොඩිය කයන්නටත් මේක වැටෙන්නේ, තයන්නටත් මේක වැටෙන්නේ. හැම එකටම මේ කොඩිය තමයි වැටෙන්නේ. බලමු එහෙම ලියාගන්න. ABCD කියන එක යටතේ ලියාගන්න use 8 bit to represent data. දත්ත නිරූපණයට bit 8ක් යොදා ගන්නා යදී. use 8 bits to represent data. දත්ත නිරූපණයට bit 8ක් යොදා ගන්නා ලදී. කලින්ට වඩා තියෙන එක වෙනසක් ඕක. ඒකත් එක්ක ආපු අනිත් වෙනස තමයි able to represent 256 symbols. සංකේත 256ක් නිරූපණය කළ හැකි විය. 0 to 255. සංකේත 256ක් නිරූපණය කළ හැකි විය. සංකේත 256ක් නිරූපණය කළ හැකි විය. සංකේත 256ක් නිරූපණය කළ හැකි විය. වරහදල යන 0 to 255 බිඳුවේ ඉඳලා 255 වෙනකන් සංකේත කීයක් එනවද? 256ක් එනවා. මේක ඇත්තටම පාවිච්චි කරේ පර්සනල් කම්පියුටර්ස් වල පාවිච්චි කරේ නැහැ. මේක යූස් කරේ මොකද්ද? used in IBM mainframe computers. IBM mainframe. IBM නැත්නම් මහා පරිමාණ පරිගණක තුළ භාවිතා විය. used in IBM mainframes. නැත්නම් IBM mainframe computers තුළ භාවිතා විය. ඔයගොල්ලෝ දන්නවනේ mainframe කියන මහා පරිමාණ පරිගණක කියලා. මේකේ processing speed එක වගේ දේවල් වැඩි නිසා මෙයාට මොකද ඒක process කිරීමේ හැකියාව තිබුණා. used in IBM mainframe computers. IBM මහා පරිමාණ පරිගණක තුළ භාවිතා විය. එතන ABCD වල ඔයගොල්ලෝ දැනගන්න ඕන ඔච්චරයි. මේ මහා ලොකු දෙයක් දැනගන්න නැහැ. මේක සරල මාතෘකාවක්. ABCD කියන්නේ ඔන්න ඕක. මේක අපිට ලොකු බලපෑමක් කරපු කෝඩින් සිස්ටම් එකක් නෙවෙයි. used in IBM mainframe computers. හරිද? අපි මේක අන්තිම මාතෘකාවට තමයි යන්න තියෙන්නේ. ඒතර කෝඩින් සිස්ටම් පාඩමත් ඉවරයි. ඔයගොල්ලෝගේ සංඛ්‍යා පද්ධති කියන පාඩම සම්පූර්ණයෙන් මෙතනින් අවසන් වෙනවා. හරිනේ? නැවත සංඛ්‍යා පද්ධතිවල ගණන් කීපයක් අපි නැවත රිවිෂන් එකක් කරමු.
මම MCQ paper එක link එක උත් දෙන්නම්. number system වලින් විතරක් තියෙන එකක් ඒකත් කරන්න. එක කරාම ඔයගොල්ලෝ නැවත පාඩම රිවිෂන් කරගන්න පුළුවන්. ඒතර number system වලින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට O level paper එකේ ඒවි ලකුණු සාමාන්‍යයෙන් 6ක් 5ක් විතර එනවා. ඒ ටික කවර් කරගන්න පුළුවන් හැකියාව දැන් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම තියෙන්න ඕන. හරිද? එහෙනම් මම මේකේ අන්තිම මාතෘකාවට යන්නම්. පොඩි මාතෘකාවක් Unicode කියන එක. අන්තිම කෝඩින් සිස්ටම් එක Unicode. මේක හැටි හැමෝම භාවිතා කරන අර ළමයි කිව්වා වගේ ෆෝන් එකේ කොහොමද එතකොට අර ස්පිලි පාවලි වදින්නේ කියලා හොන්නේ ෆෝන් එකේ තියෙන ASCII නෙවෙයි. ඒ ASCII තියෙනවා. අපි සිංහලෙන් ටයිප් කරගන්නකොට අපි වෙනම ෆෝන් එකට දාගන්නවා. මොකද ඉන්ස්ටෝල් කරගන්නවනේ සිංහල Unicode එක. දැන් සාමාන්‍ය එක ගොඩකට ෆෝන් එකේ ඉන්බිල්ට් දෙන නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ. ඉස්සර නම් අපි සිංහල Unicode එක ඉන්ස්ටෝල් කරගත්තාම තමයි අර සිංහල කීබෝඩ් එක එන්නේ. ඒකෙන් අපිට ටයිප් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේකෙත් එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එක ටයිප් කරනකොට නිකන් ටයිප් කරනකොට අර ස්පෙලිං පාබ්ලි ප්‍රශ්නේ නෝනේ. අර මං කලින් දාපු YouTube වීඩියෝ එකේ දැන් මම සිංහල ෆොන්ට් ටයිප් කරන්නේ කෙසේද කියලා දාපු එකේ තියුණානේ. නිකන් ෆොන්ට් එකෙන් ටයිප් කරොත් ස්පෙලිං පාබ්ලි වරදිනවා. ෆයන් අල් කරාම මෙන්න මෙහෙමයි වදින්නේ. ඒතර ඔක තියෙන පිළියම තමයි Unicode එකක් භාවිතා කිරීම. ඒතර මේම අර ෆයන්ට කනට හැම එකටම මෙහෙම ස්පෙල් එක පොඩියක් දාන්න හේතුව උනේ මොකද්ද? ඇත්තටම ASCII වල මාක් වෙනවයි ඔය එක සංකේතෙට එකක් වෙන්න දෙන්න ප්‍රමාණවත් සංකේත ගානන 120ට එන්නේ දියුනේ. ඒතර මේ Unicode වල දෙක හදපු කෙනා මොකද්ද කරේ? ඒ ආයතනය කරේ මොකද්ද? මෙයාගේ එක සංකේතයකට භාවිතා කරන බිට් ගාන 16ක් කරා. ඒතර දෙකේ 16 බලය තමයි ගන්න. එක සංකේතෙට බිට් 16ක් පාවිච්චි කරන්න පටන් ගත්තා. දෙකේ 16 බලය කියලා කියන්නේ 65536ක්. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 65535 වෙනකන් සංකේත 65536ක් නිරූපණය කිරීමේ හැකියාව Unicode වල තියෙනවා. ඒක නිසා ලෝකෙ තියෙන ඕන භාෂාවක ඕනම සංකේතයක් නිරූපණය කරන්න පුළුවන් කෝඩින් සිස්ටම් එකක් බවට Unicode එක ආවා. ඒක නිසා තමයි ওই අන්තර්ජාලය තුළ කොරියානු භාෂාව, ජපන් භාෂාව, චීන ඕන භාෂාවකින් තියෙනවනේ. ඒකට හේතුව තමයි Unicode කියන එක ආපු නිසා. Unicode නාව නම් ඔය කියන එක භාෂාව පරිගණකය ඇතුලේ භාවිතා කරන්න හම්බෙන්නේ නැහැ. හැමෝටම යන්න වෙන්නේ ඉංග්‍රීසිත් එක්ක තමයි. Unicode කියන එක ආපු නිසා ලෝකේ තියෙන විවිධ භාෂාවන් පරිගණකයත් එක්ක එක් වෙලා වැඩ කරන්න පටන් ගත්තා. හරිද? ලියන Unicode කියන එක යටතේ පළවෙනි කරුණ. ලියා ගන්න. used 16 bits. used 16 bits. නැත්නම් සංකේත නිරූපණයට බිටු 16ක් යොදා ගන්න. used 16 bits to represent data. දත්ත නිරූපණයට බිටු 16ක් යොදා ගන්න. දත්ත නිරූපණයට බිටු 16ක් යොදා ගන්න. used 16 bits to represent data. දත්ත නිරූපණයට බිටු 16ක් යොදා ගන්න. තර බිට් 16යි කියලා කියන මොකද්ද? it can represent කොච්චරද? යන එකිනෙකට වෙනස් සංකේත 65536ක්. it can represent 65536 symbols. එකිනෙකට වෙනස් සංකේත 65536ක් නිරූපණය කළ හැකි විය. බිංදුව ඉඳලා 65535 වෙනකම්. it can represent 65536 symbols. 65536ක් නිරූපණය කළ හැකි විය. ඒක නිසා යාට ත්‍රිච්ඡ වාසිය තමයි ලෝකෙ තියෙන ඕන භාෂාවක ඕන සංකේතයක් වයනතු යාට නිරූපණය කරන්න පුළුවන්. සිංහල හොඩියේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අර ශබ්දත් එක්ක අකුරු අදින 4000ක් එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. 65000ම තියෙනවනේ. සිංහල හොඩියේ තව ලකුණක් එයාට ප්‍රශ්නයක් නැහැ. ඕන අකුරකට සංකේතයක් දීමේ හැකියාව Unicode ඇතුලේ තියෙනවා. ඔය ඒක නිසා තමයි හෙළ කුරු හෙළ බස සිංහල ටැමිල් IME kit ඔය එක නම් වලින් එන්නේ වනේ Unicode වල තියෙන සංකේත අරගෙන ඒවට මොකක් නැහැ symbol power up එක තමයි කරලා තියෙන්නේ Unicode කියන්නේ. අන්තිම කරුණ ලියා ගන්න. අන්තිම එක මේක හඳුන්වලා දුන්නේ කවුද? introduced by හඳුන්වා දෙන ලද්දේ introduced by දන්න කෙනෙක් ඉන්නවද කවුද මේක හඳුන්වලා දුන්නේ කියලා? මේක හඳුන්වලා දෙන්නේ Unicode Consortium කියන ආයතනය. Unicode introduced by Unicode Consortium. කොහොමද ඒකට ඒ නමම තමයි කියන්නේ Unicode Consortium. Unicode Consortium සහ ISO ආයතන එක්ව හඳුන්වා දෙන ලදී. Introduced by Unicode Consortium and ISO.
introduced by Unicode Consortium and ISO කියන්නේ අන්තර්ජාතික ප්‍රමිත ආයතනය. International Standard Organization කියන එක. International Standard ඒ ලෝකේ ඕන භාෂාවකට මේක ගැලපෙනවා. International Standard Organization. ලංකාවේ SLS වගේ ජාත්‍යන්තරයක තියෙන ISO නේ. International Standard Organization. මේක හඳුන්වලා දුන්නේ කවුද? Unicode Consortium කියන ස්වේච්ඡා සංවිධානයේ NGO එකක් සහ ISO කියන ආයතන දෙක එකතු වෙලා. මේකේ තියෙන තව වාසියක් තියෙනවා. මොකද්ද මේකේ වාසිය? මේකට පුළුවන් ලෝකේ තියෙන ඕනම භාෂාවක් නිරූපණය කිරීමේ හැකියාව දෙන කෝඩින් සිස්ටම් එක තමයි Unicode. ලෝකේ ඉන්න ඕන කෙනෙක් අර Google ගියාම ඔයගොල්ලෝ මම ඒක වීඩියෝ එකක් කලින් දාලා දෙන අර කොහොමද ලැන්ග්වේජ් එක වෙනස් කරන්නේ කියලා. මට පුළුවන් ඕනම වෙබ්සයිට් එකකට ගිහලා ඉංග්‍රීසි භාෂාවෙන් දෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔකේ ලෝකේ තියෙන භාෂා 118කට වෙබ්සයිට් එක පොඩි වෙලාවකින් ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. දැන් ඉන්දියාවේ භාෂා 20 ගාණක් තියෙනවා 20 ගාණම ඔක ඇතුලේ තියෙනවා. කොරියන් නම් කොරියන්, ජපන් නම් ජපන් ඕන භාෂාවකට පරිවර්තනය කිරීමේ හැකියාව ආවේ ඔන්න ඔය කියන මොකද Unicode කියන කෝඩින් සිස්ටම් එක ආව නිසා. හරිනේ? ඒකත් ලියා ගමු අපි අන්තිම කරුණ විදිහට ලියා ගන්න. able to represent නැත්නම් විවිධ භාෂාවන් නිරූපණය කිරීමේ හැකියාව මෙමගින් ලැබුණි. able to represent huge number of symbols able to represent huge number of symbols used in number of languages. විවිධ භාෂාවලට අදාළ විශාල සංකේත ප්‍රමාණයක් නිරූපණය කිරීමේ හැකියාව ලැබුණි. able to represent huge number of symbols used in number of languages. ඒක ඇතුළේ සිංහල, තමිල්, කොරියන් ඕන භාෂාවක් ඕක ඇතුලේ තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති කෝඩින් සිස්ටම් මොකද නම්බර් සිස්ටම් ඉගෙන ගත්තේ. නම්බර් සිස්ටම් පාඩම IT වලට එන්නේ හේතුව මොකද කියලා අදහසක් එන්නේ නැති සහ දැන් කෝඩින් පරිගණකයක් ඇතුලේ කොහොමද දත්තය නිරූපණය කරන්න කියන අදහස එන්නේ. ඒකදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ සින්දුවක් ඇහුවා දැන් මම මේ කතා